දැන් ඔය හැම අර්බුදයකටම රටේ සහ සාසනික වශයෙන් අද වර්තමානයේ ගොඩනැගිලා තියෙන හැම අර්බුදයකටම හේතුව අපි මේ ලෝකයේ පුද්ගලික වෙලා අපිට. ඒකයි ඒ ප්‍රශ්නේ. පුද්ගලික නෙවෙයි සමස්තයක් කියලා. පුද්ගලික වෙලා නැහැ ලෝකය. ලෝකයේ පුද්ගලික ලෝකේ හම්බුණා නම් ප්‍රශ්නේ විසඳෙනවා. අද අපිට පුද්ගලික ලෝකයක් හම්බෙලා නැහැ. සමස්ත ලෝකයක් තමයි හම්බෙලා තියෙන්නේ. අපි සමස්ත ලෝකයක් කියලා මේකෙන් අදහස් කරන්නේ දැන් අපි ඔක්කොටම එකම ඉරක් තියෙන්නේ. අපි ඔක්කොටම එකම හඳක් තියෙන්නේ. එකම අහසක්. නේද? මේ මනුස්ස ලෝකයේ ඉන්න සීලුම ආයත හම්බෙලා තියෙන්නේ එකම ඉරක්, එකම හඳක්, එකම මහ පොළොවක්, එකම සතර මහා සාගරයක්, එකම කඳු ගස් ඒවා එකම ධර්මයක් තමයි හම්බෙලා තියෙන්නේ. ඒ නිසා අපි ඔක්කොම එකට මේ ලෝකේ ඉන්නවා. අපි ඔක්කොම මේ ලෝකේ එකට ඉන්නකොට අපිට විවිධ ප්‍රශ්න මතුවෙනවා. ඒ නිසා අපි හදනවා අපිට ප්‍රශ්නයක් ආවොත් ඒ ප්‍රශ්නෙට විසඳුම් ලබන්න අපි හදනවා අනිත් අයට සමගාමීන්. කවදාකවත් ඒක කරන්න බෑ. අමාරුයි. ඉතින් ඒක නිසා මේ එක්කෙනෙක්ගේ ප්‍රශ්නයක් විසඳනකොට තව කෙනෙකුට ප්‍රශ්නයක් වෙලා. ඔකයි වෙන්නේ. ඉතින් මේ ලෝකයේ සමස්තයක් වශයෙන් අපිට හම්බෙලා තියෙන එකයි මෙතන තියෙන ප්‍රශ්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ දර්ශනයට අනුව ලෝකයේ සමස්තයක් වශයෙන් සමස්තයක කාටත් එකක් වශයෙන් හම්බෙන එකක් නෙවෙයි. කියන්නේ අපි ඔක්කොටම එක ඉරක් එක හඳක් එක මුහුදක් හම්බෙන පැත්තක් තියෙනවා. ඒක තමයි මේ මිත්‍යා දෘෂ්ටික පැතිකඩ ඒක තමයි. අපිට ලෝකේ හම්බෙලා තියෙන්නේ. අපි මේ ජීවත් වෙන්නේ අපි දන්නේ නැති වුණාට මිත්‍යා දෘෂ්ටික මාර්ගයක අපි ඉන්නේ. ඒ ලෝකේ එකක්ම වෙනකොට ඒ ලෝකයේ තුල ජීවත් වෙන අයට රාගය වැඩි, ද්වේෂය වැඩි, මෝහය වැඩි. ඒක තමයි මිත්‍යා දෘෂ්ටික මාර්ගය. ලෝකේ එකක් කියලා ගත්ත නිසා. ලෝකේ එකක් වුණාම ඉරහඳ තාරකා ගස්ගල් පර්වත මහා සමුද්‍රය මේ ඔක්කොම එකක්. අපේ නෝන්ලට හම්බෙන ඉරමයි මටත් හම්බෙන්නේ. තේරුණාද? එහෙම එකක් තමයි මෙතන තියෙන්නේ. අපි ඔක්කොටම එළියට බැස්සාම හඳ පේනවනම් අපි ඔක්කොටම පේන්නේ එකම හඳ. එකම අහස. එකම තරු ටික. අපි ඔක්කොම ජීවත් වෙන්නේ එකම පොළොවක් උඩ. මෙන්න මේ ක්‍රමවේදයත් එක්ක කෙනා කෙනාගේ දෘෂ්ටි සහගත බවක් ඇති වෙලා තියෙනවා. දෘෂ්ටි සහගත බවක් තියෙනවා මෙතන. ඉතින් මෙන්න මේ බව තෝරගෙන දෘෂ්ටි මිත්‍යා දෘෂ්ටි මාර්ගය මේක තමයි. නෝන්ලා ධනවත් නම් අපි ඔක්කොටම තියෙන එකම ලෝකේ නම් මම නෝන්ලාගේදී හොරකම් කළා මම ධනවතෙක් වෙන්න තමයි බලන්නේ. ඒ මිත්‍යා දෘෂ්ටික මාර්ගයේ ද්වේෂය සහ රාගය මෝහය ධනවතුන්ගේ දේවල් හොරකම් කරනවා අපි. චේන් එකක් දාගන්න බෑ ඒක හොරකම් කරනවා. කඩාගෙන යනවා. ඒ කඩන් යන්නේ එයාට ඒක තියෙනවා මටත් තියෙන්න ඕන. මේක මිත්‍යා දෘෂ්ටික මාර්ගයයි. රාග ද්වේෂ වලින් පිරිච්ච ලෝකය කියන්නේ ඕකට. එකම ඉරක් එකම හඳක් හම්බෙන ලෝකේ. තුල තමයි ඕව ඇති වෙන්නේ. මිනි මරණේවා එතකොට මිනි මරන්නේ මට අරය බැන්නා ගැහුවා මගේ ඉඩ කඩන් අයිති කරගන්න යනවා නිසා මම මරලා දැම්මා. විවිධ හේතු නිසා මිනි මරනවා. ඒව ද්වේෂය. මිනිසුන්ට ගහනවා, බයිනවා. යා මට බැන්නා ගැහුවා. දැන් උසාවිය කියන්නේ මිත්‍යා දෘෂ්ටික ප්‍රශ්න විසඳන තැන. ඒ කියන්නේ උසාවියට යන හැමෝම රාග සහිත ප්‍රශ්නයක්, ද්වේෂ සහිත ප්‍රශ්නයක්, මොහ සහිත ප්‍රශ්නයක්. උසාවිය විනිශ්චය කරන්න ওই කාරණා තුනයි. උසාවියට කවදාකවත් යනවාද අලෝභ සහගත ප්‍රශ්නයක්? වෙන්න බෑ. එහෙම ප්‍රශ්න නෑ ලෝකේ. අද්වේෂ මෛත්‍රී වර්ණ කෙනෙකුගේ මොනවාට ප්‍රශ්නයක් කරනවද? ඒත් නෑ. නේද? එතකොට අමෝහ සහගත ප්‍රශ්න නේද? ඒත් නෑ. උසාවියට සම්පූර්ණම යන ප්‍රශ්න තමයි රාග ද්වේෂ සහිත මොහ සහිත ප්‍රශ්න. මිත්‍යා දෘෂ්ටික භූමියේ සිදුවෙන දේවල් තමයි උසාවි විසඳනවා මේ දඬුවම් කරනවා. ওই දෙකම තියෙනවා.
ඒ නිසා මේ මිත්‍යා දෘෂ්ටික මාර්ගයේ ඉන්න අයටයි මේ එකම ලෝකයක ජීවත් වෙන අයටයි පොලිසිය හමුදාව මේවා අවශ්‍ය වෙන්නේ. එකම ලෝකයක ජීවත් වෙන අයටයි. ඒ නිසා මේ වගේ අපි මේ මිත්‍යා දෘෂ්ටික මාර්ගය බුදුරජාණන් වහන්සේ පෙන්වන මේ රාග දෙවේෂ මොහොන යුතු ලෝකේ කවදාක සැනසීමක් නැහැ අපිට. අපි කොච්චර හොඳින් ඉන්න හැදුවත් තව කෙනෙක්ගෙන් අපිට විපතක්මයි. හොඳද? මේ මිත්‍යා දෘෂ්ටි සහගත ලෝකයේ තුල මේ එකම ඉරක් හඳක් තියෙන සමහරක් අය අලෝභ සහිත, අද්වේෂ සහිත, අමෝහ සහිත ජීවත් වෙන අය ඉන්නවා, පින්දාම් කරන අය ඉන්නවා. විවිධ අය ඉන්නවා. කොහොම කරත් කර්මයක් පවතිනවා. මේ එකම ලෝකයක් තියෙන පදනම යටතේ. ඒ නිසා තමයි ප්‍රශ්න ටික ඔක්කොම එන්නේ. හොඳද? කවදාකවත් මේ විසඳලා ඉවර කරන්න පුළුවන් දේවල් නෙමෙයි. මහන්නේ මේ ලෝකයේ දුකයි මහන්නේ. මේ ලෝකය අවබෝධ කරන්න කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ. ඉතින් මේ ලෝකයේ දුකයි කියවම අපිට සම්මුතියට සාපේක්ෂව ඔහොම ගන්න පුළුවන් නේද? මේ යහපත් පෙර පින් නිසා සැප විඳින කට්ටිය ඉන්නවා. පෙර අකුසල නිසා දුක් විඳින කට්ටිය ඉන්නවා. ඒක තම තමන් කරගත්ත කර්මානුරූප කර්මයට සාපේක්ෂව පවතින ධර්මයක්. ඒ නිසා සැප විඳින්න ඕන නම් මේ ජීවිතේ අනුන්ට ඊර්ෂ්‍යා කරන්න, වෛර කරන්න, අනුන්ගේ දේවල් කඩා වඩා ගන්න නෙමෙයි කළ යුත්තේ. අපිත් පින්දහම් කළ යුත්තේ. සීවලී මහරහතන් වහන්සේගේ පින්තූරේ ගෙදර එල්ලන් හිටියට හරියන්නේ නැහැ. හොඳද? සීවලී මහරහතන් වහන්සේගේ පින්තූරේ එල්ලගෙන ගේ ඇතුළෙන් යනවා. පොඩි රාක්ක කෑල්ලක් ගහලා දානි තිය වැඩ හිටියට වැඩක් නැහැ. එහෙම ධනෙ හම්බෙන්නේ නැහැ. එහෙම ධනෙ හම්බෙනවා නම් බුදුහාමුදුරු දේශනා කරපු කර්මඵලවාදය බොරු වෙනවා. තේරුණාද? කර්මඵලවාදය ලෝකේ තියෙනවානේ. ඒක බොරු වෙනවා. නෙයි. අපිට පෙර පිං ඕනේ නැහැ. සිවිලි හාමුදුරන්ට පහර තිබ්බම අපිට ලැබෙනවා. හරි ෂෝක් කතාව ඒක. නේද? ඒ නිසා ඇයි මිනිස්සු පිං කරන්නේ? ඒක ධර්මතාවයක්. පිං කරන ඇට ඊළඟ ජීවිතේ ලස්සනයි. නේද? සැප සම්පත් විඳින්න පුළුවන්. නිවන් දකින්න පුළුවන් ඉන්නේ පින් දහම් කරන අයටයි. අකුසල් කරන අයට පින් දහම් කරන්න බෑ. අකුසල රාග දෙවේෂ මොහ තියෙන අයට මේ ධර්මයේ වැටහෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ. මේ ධර්මයේ වැටහෙන්න නම් අලෝභසිත, අද්වේෂිත, අමෝහසිත. එතකොට පෙර පින් නිසා අපිට ලැබෙන ධන සම්පත් තියෙනවා. ඒව නිසා අලෝභසිතින් ඒව පරිහරණය කරනවා. දැඩි ලෝභයට යන්නේ නැතුව. ධනෙ අයින් කරන්න කිව්ව නෙවෙයි. නේද? මෛත්‍රී සහගත ලෝකේ වාසය කරනවා. මෙන්න මේ කාරණාවලට අනුව ලෝකේ අපි ඉන්නකොට අපේ පෙරපින් නිසා අපිට යහපත සැලසෙනවා. මේ එකම ලෝකයක තමයි මේ කතන්දර ටික ඔක්කොම තියෙන්නේ. මේ කර්මඵලවාදයක් තියෙන්නේ එකම ලෝකයක් මත. ඉතින් මෙන්න මේ විදිහට අපි දකිනවා එකම ලෝකයක ජීවත් වෙන. ඉතින් මේ ලෝකයේ සමහරක් අය මේ එකම ලෝකයක ඉන්න අය සමහරක් අය නිවන් දකින්නත් හදනවා. නේද? නිවන් දකින්න හදනවා. ඉතින් එවැනි පිරිසකුත් ඉන්නවා. පින්දහම් කරන පිරිසකුත් ඉන්නවා. පින්දහම් නොකරන මිත්‍යා දෘෂ්ටි මාර්ගයේ ඉන්න පිරිසකුත් ඉන්නවා. මේ එකම ලෝකේ ඉන්න අය මේ හැමදේම කරන්නේ. ඒ නිසා මේ ලෝකයේ දුකක් කියලා කියනවා. ඒ නිසා මේ දුක අවබෝධ කරගන්න දක්ෂ වෙන්න ඕන. මේ එකම ලෝකයේ තියෙන විවිධව කතා කරන්න ගියොත් ලෝකයක් නැති වෙයි. මේ අපරාධ සියල්ලක් සිදු වෙන්නේ එකම ලෝකයක තුල. අම්මා මරනවා, තාත්තා මරනවා, එක එක අයහපත් වැඩ ලෝකේ වැඩි දැන් නේද? විවිධ මට්ටමින් තියෙනවා. තමන්ට තියෙන ධනෙන් තමන් දැහැමුව උපයාස අපයාගෙන තමන් දියුණු වෙනවා විනා අසාධාරණයෙන් නේද? මේ වැරදි වැඩ සේවන වලින් දියුණු වෙන්න නරකයි. ඒක සමාජයටත් කරදරයි. මේ එකම ලෝකයක් තුල අරය ධනවත් නිසා මෙයක් ධනවත් වෙන්න හොඳද? මෙයක් ධනවත් වෙන්න අකුසල් දහම් කරනවා. අපි කියමු කසුපි විකුණනවා, පෙරනවා. ඒ අපි කියමු කුඩු ගෙන්නනවා. තව විවිධ ආයතක්‍රම වේදයන් ලෝකයේ තුල පවතිනවා. දියුණු වෙන්න කරන වැඩ. එතකොට ඒගොල්ලන් එවැනි දේවල් කරලා දියුණු වෙනවා කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කර්මඵලවාදයට හේතු ගන්නවා. කෙනෙක්ගේ දියුණුවක් තියෙන්නේ පෙර කරන ලද කුසලයේ නිසා. ඒ දියුණු වෙලා තියෙන්නේ.
උගත්කම් වලින් රූපය ලස්සන වෙන්නේ. එතකොට මිල මුදල් වලින්, දේපොළ වලින්, පිරිස් බලෙන් විවිධ න්‍යායන් ඔස්සේ හැම දෙයක්ම ලැබෙන්නේ පෙරපින් නිසා. කෙනෙක් ඒක දැකලා එයා ඒක ඇති කරගන්න සල්ලි තියනවනේ මේ ඔක්කොම කරන්නේ. එයා සල්ලි ලබා ගන්න බලනවා. පෙර පින නිසා අරයට එකතු වෙන පිරිස බොහොම දැහැමි පිරිස්. යහපත් අය. එතකොට හොරකම් කළා, වංචා කළා, කුඩු අරව මේවා විවිධ අක්‍රමිතාවලින් දිනුනේ ණයට ඉන්නේ කවුද? අසත්පුරුෂයෝ. ඒ වගේම මැර කට්ටිය තමයි එයාට එකතු වෙලා ඉන්නේ. එයා ඒක දන්නේ නැහැ. එයාට පිරිසක් ගොඩ නැගෙනවා. අර වගේ අයහපත් පිරිසක් තමයි එයාට ගොඩ නැගලා තියෙන්නේ. ඒ නිසා කවදාකවත් අපිට හොඳට දියුණු වෙන්න කෙනෙක් අභිභවා යන්න බෑ. අපිට ලැබෙන මට්ටමින් අපි ව්‍යාපාර කළා අපි දියුණු වෙන්න අපි බලන්න ඕනේ එහෙමනම්. ඒක රස්සාවන් නම් කරන්නේ ඒ ලැබෙන ප්‍රමාණයෙන් අපි සතුටු වෙලා අපි ඉඳහම් කරගෙන කටයුතු කරගන්න දක්ෂ වෙන්න ඕනේ. ඒ නිසා ධනවත් අය කරන වැඩ අපිට කරන්න බෑ. ඒ පෙර පිනක් නිසා අය ධනවත් වෙලා තියෙන්නේ. මොකද ලෝකයේ තුල කර්මඵලවාදයක් තියෙනවා. ඒ නිසා යම් මේකින් අපි ආ ධනවත් අය දිහා බලලා අපි හොරකම් කරනවා නම්, වංචා කරනවා නම්, අල්ලස් ගන්නවා නම්, විවිධ අක්‍රමිතා තියෙනවා නම් අපි දන්නේ නැහැ. අපි අකුසලෙන් දිනු වෙනවා. එතකොට අර ධනවතා දිනුලා තියෙන්නේ පෙර කුසලයේ හේතු කරගෙන. කුසලයේ හේතු කරගෙන එයා දිනු වෙලා තියෙන්නේ. එයා තව තවත් දම් පිළිවෙත් දීලා එයා තව තවත් දිනු වෙනවා. ඊළඟ ජීවිතෙත් එයාට ඒක උපකාර ධර්මයක් වෙනවා. මේ ජීවිතේ හොරකම් කළා මහා සල්ලිකාරයෙක් වුණා. හොඳද? වැඩක් නැහැ. ලොකු සල්ලිකාරයෙක් වුණත් වැඩක් නැහැ. එයා අකුසලෙන් තමයි එයා දිනු වෙලා තියෙන්නේ. ඒ නිසා එයා සැපයක් නෙමෙයි විඳින්නේ, එයා විඳින්නේ දුකක්. එයාගේ මානසිකත්වයේ දුක. පෙර පින නිසා දිනු වෙන අය හොඳද? ඒකයි සතුටක් තියෙන එතන එයාගේ. ඒක සතුට. ඒ සතුට ගන්න බෑ මේ කුඩු විකුණලා ලොකු සල්ලිකාරයෙක් වෙලා. මම මේ එක උදාහරණයක් විතර මේ කතා කරන්නේ දිනුනියම සම්බන්ධව. කොච්චර කරත් එයාට තියෙන මානසික පීඩාවක්. බයෙන් ඉන්නේ එයා. එයා නිසා ඒක හවුවෙන්නේ නැති වෙන කොවිලෙත් උපක්‍රමශීලීව තමයි ලෝක ජීවත් වෙන්නේ. ඉතින් එයා බයෙන් ඉන්න කෙනෙක්. එයා සතුටින් නිින්දට යන කෙනෙක් නෙමෙයි. එයා බයෙන් නිින්දට යන්නේ. ඉතින් මෙන්න මේ වගේ පෙර පින නිසා ලැබිච්ච කෙනා තවත් දම් පිළිවෙත් දීලා එයා ඊළඟ ජීවිතෙත් යහපත් කරගන්නවා. එතකොට අකුසල් දහම් වලින් අනුන්ගේ දේවල් සොරකම් කිරීමෙන් කුඩු අර වගේ දේවල් කරලා දියුණු වෙන ඉහළට යන කෙනා මා කෝටි ප්‍රකෝටි ගණන් පොත්වල තිබුණත් අසාධාරණෙන් නම් ඒ හොයලා තින්නේ. අන්න ඒක හේතු කරගෙන එයා මේ අකුසල් චිත්තයෙන් තමයි යට වෙන්නේ. යට වටා පිටාව ඉන්නේ අකුසල් සහගත මිත්‍රයෝ තමයි. එතකොට මෙයාට අකුසල් කර්මයක් සිදු වෙනවා. හොඳද? ධනවතාට කුසල කර්ම සිදු වෙනව නව. පෙර කුසලයේ නිසා. එතකොට මෙයා දුප්පත් වෙනවා තියෙන්නේ පෙර අකුසලයන් නිසා. මෙයා ධනවත් වෙන්නේ පෙර කුසලයක් නිසා. ඒ නිසා මේ ජීවිතෙත් යා වෙනවා. හොඳ දම් පිළිවෙත් දීගෙන ඉන්නවා නම් එයා ධනවත් වෙනවා. එතකොට පෙර අකුසලෙන් සයිපිදිච්ච කෙනා යා දිනු වෙන්න එක එක ආයතා ක්‍රම භාවිතා කරලා එයා දිනු වෙනවා. එයා දිනු වුණා අර කුසල සහගත ධනවතා වගේම දිනු වුණා. මෙයා ඉන්නේ අකුසල් භූමියේ. මේක තමයි ඇත්ත කතාව. අපිට තේරෙනවා මේ පුණ්‍යවන්ත කෙනෙක් වගේම හොඳද? පින නිසා ධනවත් වෙච්ච කෙනෙක් වගේම මේ කුඩු අරෝමයේ විකුණන කෙනෙක් ධනවත් වෙලා ඉන්නවා ඊටත් වැඩිය. හැබැයි මෙයා ඉන්නේ ලොකු පීඩාවකින්. මෙයා ඉන්නේ අකුසල් භූමියක. මෙයා ඉන්නේ කුසල භූමියක. ඉතින් මෙන්න මේ වගේ මේ එකම ලෝකයක තමයි මේ ඔක්කොම මේ විෂමතාවයක් පවතින ලෝකේ. කර්මයක් පවතින්නේ. ඒ නිසා අකුසල් දහම් කරන අය මරණයෙන් පස්සේ අපාගත වෙනවා. කුසල දහම් කරන අය සුගතිගාමී වෙනවා. වෙලා තවත් ඒගොල්ලන්ට සම්පත් වැඩි වෙනවා, ධන සම්පත් වැඩි වෙනවා, ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් මෙන්න මේ ටික අපි තෝරගන්න ඕන මේ එකම ලෝකයක තියෙන නිසායි අපි මෙවැනි අකුසල් දහම් වලට අපි යොමු වෙන්නේ. හොඳද? ඉතින් මෙන්න මේවා අපි අකුසලෙන් මිදිලා
කුසලයේ වඩා ගන්න අපි දක්ෂ වෙන්න ඕන. ඉතින් මේකෙදි බුදුරන් වහන්සේ කියන විදිහට මේ ලෝකේ දුකක්මයි. නේද? එතකොට කුසලයේ නිසා හම්බෙන ධනෙ නිසා ඒක රැක ගන්නත් එයා ලොකු මහන්සියක් දරන්න ඕන. ඒව ආරක්ෂා කරන්න ඕනේ, හොඳට නුවණ පාවිච්චි කරලා කටයුතු කරන්න ඕන. නේද? ඒ කොච්චර ධනවතෙක් හිටියත්, වෙලා හිටියත් පෙර අකුසල් වෙනවා. අකුසල් නිසා යා නැත්තර නැති වෙලා යනවා. පෙර කුසලයක් නිසා ධනවත් වුණා. ඒ වුණාට එයාගේ පෙර අකුසලයක් ඇවිල්ලා එයාගේ ධනය සහමුලින් විනාශ වෙලා යන්න පුළුවන්. මහදන් සිටු පුත්‍රයා වගේ. නේද? මහදන් සිටු පුත්‍රයා කියන්නේ ලොකු සල්ලිකාරයෙක්. අන්තිමටම පාරේ හිඟා කරනවා. නේද? ඒ සිටුවරයයි සිටු මේ ඒ දියණියයි දෙන්නම හිඟා කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා මේ අය මුල් කාලේ ව්‍යාපාර කළා නම් මොලේ පාවිච්චි කළා මේ විශාල මානව පළවෙනි සිටුවරයා කියනවා. මේ පුත්‍රයා තරුණ කාලේ පැවිදි වුණා නම් උතුම් රහත් ඵලය සාක්ෂාත් කරනවා කියනවා. අර බිරිඳ තරුණ කාලේ පැවිදි වුණා නම් අනාගාමී වෙනවා කියනවා. එතකොට අර මෙයා ටිකක් මැදි වයසට ඇවිල්ලා මේ වුණා නම් හොඳද? එයා මේ සෝහන් වෙනවා, සකුදාගාමී වෙනවා. අර බිරිඳ සෝහන් වෙනවා කියනවා. එයා ඊටත් පස්සේ කාලේ පැවිදි වුණා නම් සෝහන් වෙනවා කියනවා. අර පුරුෂයා. අර බිරිඳ ධම්මංසාරි වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට බුදුහාමුදුරු පෙන්වනවා යා රාගෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් යා නැති වෙලා ගියා කියන යාගේ ධනය. රාගයෙන් නිසා ධනෙ නැති වුණා. ද්වේෂයෙන් නිසා ධනෙ නැති වුණා කියනවා. මේ ඔක්කොටම හේතුව මෝහයයි. ඉතින් මෙන්න මේ වගේ මේ එකම ලෝකයක් තියෙනවා. මේ ලෝකේ අපි මෙන්න මේ වගේ විවිධ කතන්දර මේ එකම ලෝකයක තමයි අපි දකින්න පැත්ත බෝසතාණන් වහන්සේලා පාරමී පුරනවා, පින් කරන අය පින් කරනවා නේද? පස්සේ බුද්ධත්වයට පින් කරන අය පින් කරගන්නවා. මේ වගේ විවිධ ආකාරයෙන් විවිධ පැතිකඩවල් තියෙනවා. මේකේ වැදගත්කම තියෙන්නේ මේ එකම ලෝකයකයි මේ හැම සිදුවීමක්ම සිදු වෙන්නේ. ඒකයි වෙන්නේ. ඒ නිසා අපි බලන්න ඕනේ බුදුරන් වහන්සේ දෙන පණිවිඩයට අනුව හොඳද? මේ ධර්මයේ බලාගෙන යනකොට ලෝකයේ දුකයි. මේ ලෝකෙන් මිදෙන්න ඕනේ අපි. නේද? අද පින්දහම් කරන එක්කෙනා කොච්චර පින්දහම් කළා? මල්ලිකා දේවිය බුදුවරුන්ට අවුරුදු 7ක් දන් දුන්නා. මරණ මංචකයේදී නරක සිතක් ඇවිල්ලා කියපු බොරුවක් මතක් කළා. සුනකෙක්ගේ බඩේ කියලා උපැත්ති ලැබුවා. දින 7 එතන හිටියේ සසරට වැටුණා. ධර්මාශෝක රජතුමා මොනවද මේ ශාසනයට නොකළේ? අද මේ බණපදයේ කතා කරන්නේ ඒ රජතුමා නිසා අපි. ඒ රජතුමා මරණ මංචකයේදී පොඩි දේශ සිතක් පහළ වෙලා නේද? ඒ රජතුමා තලි පිඹුරෙක් කියලා සත්ත්ව ලෝකෙට වැටුණා. පිඹුරෙක් කියලා උපැත්ති ලැබුණා. ඉතින් බලන්න මෙන්න මේ අවදානම තෝරගෙන මේ එකම ලෝකයක වෙන සිදුවීමයි. අපි බලමු මේක. ඇත්තටම එකම ලෝකයක සිදුවෙන සිදුවීමක්ද මේක? අපි හිතන්නේ එක ඉරයි එක හඳයි අපිට තියෙන්නේ කියලා. අපි ඔක්කොටම එක මහ පොළොවයි තියෙන්නේ, එක මහ සමුද්‍රයයි තියෙන්නේ කියලායි අපි හිතන්නේ. ඒ වුණාට මේක අධ්‍යයනය කරගෙන යනකොට මේ පංච උපාදාන ස්කන්ධය ඇත්ත බලනකොට අපිට තේරෙනවා එක ඉරක් නෙවෙයි තියෙන්නේ. අපි මෙතන 10 දෙනෙක් ඉන්නවා නම් අපිට ඉරවල් 10ක් තියෙනවා. අපි කෙනාට තමයි මේ කෙනා හම්බෙලා තියෙන්නේ. 10 දෙනෙක් ඉන්නවා නම් මේ මාව පේනවා 10 ආකාරයකින්. අපි හිතන්නේ මේ ඔක්කොටම සමස්තයක් වශයෙන් මාව පේනවා කියලායි. සමස්තයක් වශයෙන්. නෑ, එහෙම පේන්නේ නෑ. හොඳද? එහෙම කවදාවත් පේන්නේ නෑ. ඒ නිසා අපි බලපාරේ ඉස්සෙල්ලා කිව්වේ මිත්‍යා දෘෂ්ටි මාර්ගයේනේ. මම ටිකක් ඔය පැහැදිලි කළේ. මිත්‍යා දෘෂ්ටි මාර්ගය. ඉතින් මේ සම්‍යක් දෘෂ්ටික හේතුඵල න්‍යාය දකින්න සම්‍යක් දෘෂ්ටි මාර්ගයකට එන්න නම් අපි මේ ලෝකෙ තුල බලන්න
අර මිත්‍යා දෘෂ්ටි මාර්ගයෙන් අයින් වෙලා සම්‍යක් දෘෂ්ටි මාර්ගයට එන්න. මේ පටිසම්පාදයේ හේතුඵල න්‍යාය දකින්න ඕන. එතකොට අර මිත්‍යා දෘෂ්ටි මාර්ගයට සාපේක්ෂව රාග දේශ මොහ පවතිනවා. මේ සම්‍යක් දෘෂ්ටි මාර්ගයකට සාපේක්ෂව මේ එකම ලෝකෙක අලෝභ අධේශ මොහ කියන කාරණා දෙකක් පවතිනවා. ඉතින් ලෝකයා මේ අර දෙවේශය ඇති වුණාම මෛත්‍රිය වඩනවා. මේ එකම ලෝකේ ඉන්න කට්ටිය. රාගය ඇති වුණාම අසුභය වඩලා විරාගය ඇති කරගන්නවා. නේද? ඉතින් මේ විවිධ සතර කමඨහන් තියෙනවා. නේද? බය දන්නාම බුද්ධාංශතිය වඩනවා. මරණාංශතිය වඩනවා. මේ එකම ලෝකේ ඉන්න අය කරන වැඩ තමයි. ඒ වුණාට මේකේ යථාර්ථය එහෙම අපි හිතේ තියාගෙන හිටියද කවදාකවත් අපි ඔක්කොටම එක ලෝකයක් හම්බෙලා නැහැ. අපි මීට කලින් කතා කරලා තියෙනවා අලුතේ ඉපදිච්ච දරුවෙක් හෝ දනගාපු දරුවෙකුට ඉරහඳ තාරකා ගස්ගල් පර්වත හම්බෙලා නැහැ. ඒ දරුවට. ඒ දරුවට අම්මා තාත්තෙක් හම්බෙලා නැහැ. හොඳද? අපි හිතනවා අපිට සාපේක්ෂව ඒ දරුවා hina වෙනවා නම් මේ අම්මා තාත්තා අඳුරන කියලා නැහැ. එහෙම හඳුනාගත්තා නම් ඒ දරුවා තව කාට හරි දුන්නොත් හදා ගන්න. එයා ලොකු වෙනකොට බහ තෝරනකොට එයාගේ අම්මා තාත්තා වෙන්නේ ඒ ළඟ හිටපු අයයි. තේරුණාද? අන්න ඒක නිසා එයාට චූටි කාලේ මේ කවුරක්වත් හම්බෙන්නේ නැහැ. ඒ වගේ අපි මතක් කරලා තියෙනවා මීට කලින් මේ දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක මේවා මේ චූටි දරුවට හම්බෙලා නැහැ. ඒ කියන්නේ අපි චූටි කාලේ අපිට හම්බෙලත් නැහැ. ඕක තමයි ඇත්ත. අපි චූටි කාලෙත් අපිට හම්බෙලා නැහැ මේ ලෝකෙ මුකුත්. අඩු ගානේ මට මාවක්වත් මගේ චූටි කාලේ හම්බෙලා නැහැ. අපිට ඒක අධ්‍යයනය කරන් තියෙන චූටි දරුවෙක් අධ්‍යයනය කරන් තමයි තියෙන්නේ. මේ දරුවා ලොකු වෙනකොට තමයි මේ ලෝකේ හම්බ වෙන්නේ. ඉතින් මම මේක කෙටි කරලා කතා කරනවා. අපි ලොකු වෙනකොට හම්බ වෙනවා. දැන් අපි මෙතන 10 දෙනෙක් ඉන්නවා. අහසක් පේනවා නම් අපිට එතන තියෙනවා අහසවල් 10ක්. ඕකයි අපි තෝරගන්න ඕන. අපිට ඉරක් පේනවා නම් අහසේ ඉරවල් 10ක් 10 දෙනෙක් ඉන්නේ ඉරවල් 10ක් පේනවා තියෙනවා. අපිට හඳක් පේනවා නම් හඳවල් 10ක් අපි දැකලා තියෙනවා. තව කෙනෙක්ගේ ඇහැට පේන හඳ තව කෙනෙකුට දකින්න පුළුවන් කවදාකවත් බැහැ. අපිට එකම හඳ නම් පේන්නේ එකම ඉර නම් හම්බෙන්නේ. හොඳද? දැන් මහත්තයා මැරෙනකොට මහත්තයා ඉතින් හිතියන් ඉන්නේ ඉර හඳ තියෙනවා තීටි මම මැරලා ගියා කියලා. ඉර හඳ තියෙන ලෝකෙක මං ඉපදුනා. ඉර හඳ තියෙන ලෝකෙක මම ජීවත් වෙනවා. මේ අපි ඔක්කොම එකට ඉන්නේ. එහෙම ලෝකෙක කියලා හිතන්නේ. ඉර හඳ තීටි මම මැරලා යනවා කියලා අපි හිතන්නේ. නෑ මහත්තයා. මහත්තයා ඉපදෙනකොට ඉර හඳ ගස්ගල් පර්වත තියෙන ලෝකෙක ඉපදිලා නැහැ. මහත්තයා ඉපදුනේ කොහෙද කියන එක හොඳට නුවණින් මේක බලාගෙන යනකොට හම්බ වෙවි. මේ ಜಾතිය ඇතුලේ කොහෙද කියලා. නේද? බුදුරජාණන් වහන්සේ ಜಾතිය කියලා පෙන්වන්නේ සම්මුතියේ තියෙනවා ಜಾතිය මිත්‍යා දෘෂ්ටික භූමියට අනුව ಜಾතියක් තියෙනවා. මිත්‍යා දෘෂ්ටික භූමියට අනුව හොඳද? මෞකුසක අපි බැසගෙන බිත්තරයක හරි මොහක හරි බැසගෙන මේ ලෝකෙට ජනිත වෙලා ඉරහඳ තාරකා තියෙන ලෝකයක අපි ඉපදුනේ. මගේ අම්මා හිටපු ලෝකේ තමයි මං ඉපදුනේ කියන ඇඟීමක් තියෙනවා. මේක තමයි මිත්‍යා දෘෂ්ටික මාර්ගය. අන්න අපේ જાතියක් තියෙනවා මේ ලෝකෙට පහළ වීම. ඉපදීමක් තියෙනවා. අම්මා හිටපු ලෝකේ. එතකොට අම්මා හිටපු ලෝකේ ඉරහඳ තාරකා ගස්ගල් පර්වත තියෙනවා. ඒ ලෝකේ තමයි මමත් ඉපදුනේ. ඒකද අපේ ළඟ තියෙන මිත්‍යා දෘෂ්ටික අදහස්. හොඳද? දැන් එතකොට මේකෙම සම්‍යක් දෘෂ්ටිය ගත්තොත් බුදුරජාණන් වහන්සේගේ ජාති ධම්මා සූත්‍රයට අනුව ගත්තොත් බුදුරජාණන් වහන්සේ කියන්නේ මහන්නේ ඇහි ඉපදීමක් තියෙනවා. කනේ ඉපදීම තියෙනවා. ජාතිය කියන්නේ ඉපදීම. ජාති ධම්මා සූත්‍රය. මේ සියලු ධර්මයේ උපදින ධර්මයක්. ලෝකේ තියෙන ධර්මයක් කියලා බුදුහාමුදුරු දේශනා කරන්නේ අවිද්‍යා මාර්ගයට සාපේක්ෂව. මිත්‍යා දෘෂ්ටි මාර්ගයටයි ඉරහඳ තාරකා ගස්ගල් පර්වත තියෙන ලෝකෙක මං ඉපදුනේ. සම්‍යක් දෘෂ්ටියක්
අවිද්‍යා සහගත පටිච්චසමුපාද න්‍යාය ධර්මය. ඒ න්‍යායට අනුව ජාතධම්ම සූත්‍රය කියන්නේ ඇහැ උපදින ධර්මයක්. කන උපදින ධර්මයක්. නාසය දිව කය මේවා උපදින ධර්ම හැටියට පෙන්වන්නේ. අපි දකින්නේ මිත්‍යා දෘෂ්ටි මාර්ගයේදී එක උප්පැත්තියක්. එක්කෙනෙක්ගේ ඉපදීමක්. එක විඥානයක පෙර ඉඳලා පැමිණීමක්. බුදුරජාණන් වහන්සේ පෙර ඉඳලා එන විඥානයක් ගැන කතා කරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ කතා කරන්නේ මේ දැන් හේතු ප්‍රත්‍යයෙන් හටගන්න විඥානයක් ගැන. මේ දැන් හටගෙන මේ දැන් ඇහැ නිරුද්ධ වෙනවා. නිරුද්ධ වෙනවා. කියන්නේ ඇහි ඉපදීම જાතියයි. කනේ ඉපදීම જાතියයි. කන ඉපදුනා කියන්නේ ඒක තමයි જાතිය. මේ જાතිය දෙක ගන්න ඕන. අන්න මේ වගේ ආයතන හයක් තියෙනවා. ආයතන හයේ ඉපදීම දකිනවා. අපි ආයතන හයෙන් එක විට උපදින්නේ එක ආයතනයයි. පහක් මැරෙනවා. පහක් මැරෙනවා එකයි තියෙන්නේ. ඒක හටගෙන නිරුද්ධ වුණාමයි තව එකක් උපදින්නේ. මට ඕන්දියට නෙමෙයි ආයතනයන්ගේ පහළ වීම. ඒක හේතුප්‍රත්‍ය ධර්මයක්. ඒක අවිද්‍යාසහගත පටිච්චසමුපාදය කියන්නේ. මම මේකෙන් කියන්නේ හොඳද? කෙනා කෙනාට සාපේක්ෂව කෙනා කෙනාගේ ආයතන හටගෙන නිරුද්ධ වෙනවා. ඔක තමයි වෙන්නේ. දැන් බලන්න පෙරේතෙක් දැන් පෙරේතෝ ඉන්නවා මේ ලෝකේ. අපිත් එක්ක ඉන්න අය. පෙරේතෝ ලෝකේ කියන්නේ. ඒගොල්ලන් හිතනවා ඒගොල්ලන්ගේ ලෝකේ කියලා. අපි හිතනවා මේක අපේ ලෝකේ කියලා. මනුස්ස ලෝකේ කියලා. බුම්මාට දෙවිගොල්ලෝ, ගස්ගල් පර්වත වලට අධිගත දෙවිගොල්ලෝ කියන හිතනවා මේ ඒගොල්ලන්ගේ ලෝකේ කියලා. තීර්ෂණ සත්ත්ව හිතනවා ඒක ඒගොල්ලන්ගේ ලෝකේ කියලා. දැන් කාටද මේ ලෝකේ අයිති? කාටවත් අයිති නෑ මහත්තයා මේ ලෝකේ. ඒකයිද මිත්‍යා දෘෂ්ටික මතයක්. තේරුණාද? මේ ලෝකේ අපේ කියලා හිතේ තියන අපි පෙරේතය එලවන්න හදනවා. පෙරේතය අපු එලවන්න හදනවා. ඕක නෙමෙයි වෙන්නේ. ඕක තමයි වෙන්නේ. මිනිස්සුયો ඇදුරුකම් කරලා විවිධ දේවල් වලින් පෙරේතය එලවනවා. පෙරේතය හදනවා අපු යවන්නේ ගෙදරින්. ඒ ඉදමින්. ඇයි ඒක උන්ගේනේ? ඉතින් අපේ උන්ගේ යතේ මා සත්‍නාක් තියෙන්නේ. තේරුණාද? අපි නන්නාඳුන ගෙදරට ගියාම ඒ බල්ලා අපු එලවන්න හදනවා. ඌ ගොරවනවා හපා කන්න බලනවා. අපි බලනවා ඒ ගෙදරට යන්න. ඉතින් ඒ වගේ වැඩක් තමයි මේක. මේ හැමතැනම තියෙන වගේ වැඩක්. කවුරු හරි බුම්මාට දෙවි කෙනෙක් හිටියොත් අපේ මහත්කලා මේ ගහකට අධිග්‍රහතු. එහෙම කෙනෙක් හිටියොත් අපේ අවශ්‍යතාවයට අපි ගහේ අත්තක් කපන්න ගියාම එයා කපන්න දෙන්නේ නැහැ. ඊට පස්සේ එයා මොකද කරන්නේ? එයා අපු එලවන්න හදනවා මෙතනින්. ඇයි ඉඳීමින් ගහ කපන්න යනවනේ? මෙයා හරි කරදරයි. එතකොට අපි බලනවා දැන් මේ දෙවියෙක් ඉන්නවනේ මෙයා තමයි මේව කරන්නේ. ඉතින් පිරිත් කියලා එක එක දේවල් කරලා එයා එළවල ගහ කපන්න බලනවා. අපි හැමෝම කරන්නේ කෙනා කෙනාට ওই ටික නෙමෙයිද? මනුස්සන්ට සාපේක්ෂවත් ඕක නැද්ද? තියෙනවා. නේද? දැන් එතකොට මේ ලෝකේ කාට හරි අයිතිද? අපි දැන් මේ ලෝකේ මගේ මේ රට මගේ කියලා අපි අල්ලගෙන ඉන්නවා. කාටද අයිති? කාටවත් අයිති නැහැ. අද මහත්තයා සිංහලෙක් කියලා මුස්ලිම් අයට දෙමළ අයට විරුද්ධව ඉන්න පුළුවන්. මහත්තයා ගිහි ජීවිතයේ මුස්ලිම් කෙනෙක්ද කියන කාටද කියන්න පුළුවන්. ගිහි ජීවිතයේ මහත්තයා මුස්ලිම් කෙනෙක් නම් සිංහල ජාතියට විරුද්ධව හිටපු කෙනෙක්. උප්පත්තිය ගැන කාටවත් ඉගෙන ගන්න බෑ. ඉතින් මේ මම මේකෙන් කියන්නේ මේ අවිද්‍යාව සහගත භූමියෙන් අපි මේව තෝරගෙන මිදිලා විද්‍යා මාර්ගයේ උපදවා ගන්න ඕන. ඒ විද්‍යා මාර්ගයේදී මේ ලෝකේ ඇතහැරෙන්න ඕනේ අපිට. අවිද්‍යාව සහගත ලෝකේ ඇතහැරලා විද්‍යා භූමියට එන්න ඕනේ. මේ කිසිවක් අපිට අයිති දේවල් නෙවෙයි. මොක හැමදාම ඉන්නවනේ මේක. ඒක සන්තති වශයෙන් කිව්වේ. සන්තති කියන්නේ අවුරුදු 50ක් 60ක් 70ක් 100ක් මම මේක මගේ කියලා අල්ලන් ඉන්නවා. අපි කාටවත් එහෙම අල්ලන් ඉන්න බෑ. අපි මැරලා යනවා නේද? ඊට පස්සේ අයිති නෑ. හැබැයි අපි පෙරේත කමින් හිටියෝ පෙරේතෙක් කියලා ඉලු උප්පත්තිය ලබනවා. ඕක තමයි වෙන්නේ. මගේ කියලා අල්ලගෙන ඉන්නේ. ඉන්න අයලුවන් තමයි එයා බලන්නේ. අර ඉස්සෙල්ලා මං කිව්වා වගේ කතාන්දරේ. ඉතින් මේ වගේ සම්මුතියේ තියෙනවා මහත්තයා මේ වගේ පොඩි
ෆයිට් එකක් මිනිස්සුયો පෙරේතයෝ බල්ලු අතරනේ. ශූන්‍යයන් දෙයියෝ වඩින ගෙදරක බල්ලෝ හදන්න බෑ. බල්ලා හදන්නේ ශූන්‍යයන් දෙයියෝ ඉලවන්න. නේද? ශූන්‍යයන් දෙයියෝ මොකද ගන්නේ? බල්ලට ගහනවලු ජනමත විහාරයක් තියෙනවා. ශූන්‍යයන් දෙයියෝ කෙවිටින් ගව බල මරනවා. එක නැත්නම් පස්සපන්න තියෙනවා. ඔක තමයි වෙන්නේ. ඒ දෙයිය කැමති නෑ ඒ දෙයියට බුරුනාට. ඉතින් මෙන්න මේ වගේ ශූන්‍යයන් දෙයියෝ නැහැ නෙමෙයි ඉන්නවා. ඒ වගේ අපි ඉන්නවා කියම ඉන්නවා සම්මුතියේ. දෘෂ්ටි සාගත ලෝකේ මිත්‍යා දෘෂ්ටි ලෝකේ අපි කවුරුත් ඉන්නවා. මේ ලෝකවල ඔක්කොම තියෙනවා. බ්‍රහ්ම ලෝක තියෙන එකක නැහැයි කියලා කියන්න බෑ කාටවත්. දෘෂ්ටියට සාපේක්ෂව. දැන් මේකත් එක්ක පහත් අපිට තේරෙනවා මම මේකෙන් කිව්වේ මේ ලෝකේ කාටද අයිති? හැමතිස්සෙම අත් බලන්න මේ ලෝකේ අපි අයිති කරගන්න නේද? නේද? කවුද මීට කලින් ලංකාවේ මගේ කියලා අල්ලගත්ත කෙනෙක් මේ ලංකාව මේ රැඳිලා හිටියේ? අපි හැමතිස්සෙම දෘෂ්ටියක් තියෙනවා අනාගත පරම්පරාවට මේ රට ඉතුරු කරන්න ඕනේ කියලා අපි. එහෙම ධර්මයක් නෑ මහත්තයා. අපි ලෝකේ අසාධාරණ විවිධ දේවල් කතා කරනවා තමයි. සත්‍යෝක නෙමෙයි. අපි හෙට මරනොත් අපි විප්ලවවාදී අදහස් ටික ඔක්කොම ඉවරයි. මේක කාටවත් මහත්තයා මගේ කියලා අල්ලගන්න බෑ. හේතුව මේ ලෝකයේ මහත්තයා පුද්ගලිකයි. ඒකයි උතන හේතුව. මේ හැමෝටම මේ ලෝකයේ පුද්ගලික ධර්මයක්. තේරුණාද? මෙන්න මේක තෝරගන්න ඕන. ලෝකයේ තම තමන්ට පුද්ගලික නිසා තම තමන්ගේ දේවල් අයිති කරගන්න තමන් බලනවා. මේකයි විමුක්තිය. වෙන්නේ ඕකයි. ලෝකයේ පුද්ගලික නිසා තමයි මහත්තයා අසත්පුරුෂය ගොඩක් මැද්ද ඉඳලා හරි මෛත්‍රී වඩලා යාට දිවි ලෝකේ බ්‍රහ්ම ලෝකේ යන්න පුළුවන්. එයාගේ ලෝකයට පුද්ගලිකයි. ඉතින් මෙන්න මේ විදිහට අසත්පුරුෂය ගොඩක් මැරේ ගොඩක් මැද්ද ඉඳලා දැන් හොරුන්ට හම්බෙච්ච ස්වාමීන් වහන්සේලා ඉන්නවා කතා තියෙනවා. උන්වහන්සේලා එතනම බහුම් ගන්නලා මේකෙන් ගැලවිලා තියෙනවා. මේ ලෝකයේ මහත්ය අපි නොදන්නවට පුද්ගලිකයි. ඒකයි මං කිව්වේ මට හම්බෙන ඉර මගේ ඇහැට පේන ඉර මාත්‍යට පේන්නේ නැහැ. වෙන්නේ නැහැ ඒක. මාත්‍යා මැරලා ගියා මාත්‍යා දැක්ක මනුෂ්‍ය ලෝකේ ඉර හඳ තාරක ඒව ටික ඉවරයි මාත්‍යා මරණෙත් එක්ක. මාත්‍යා හිතන්න එපා මාත්‍යා හිටපු ලෝකෙ තිබුණ ඉර හඳ තාරකා කියලා මට හම්බෙන්නේ. මේක තෝරගන්න ඕනේ අපි. මට හම්බෙන්නේ මගේ පුද්ගලික ලෝකේ තියෙන ඉර හඳ තාරකා. මට හම්බෙන ඉර හඳ තාරකා මාත්‍යට හම්බෙන්නේ නැහැ. මට හම්බෙන ලෝකේ මහත්යට හම්බෙන්නේ නැහැ. මගේ මරණයෙන් මට හම්බෙච්ච ලෝකේ ඉවරයි. මේ ලෝකයේ පුද්ගලික නිසයි මහත්ය අපිට නිවන් දකින්න පුළුවන්. ඒකයි. මේ වගේ මහා පීඩා සහිත ලෝකයක සම්මා සම්බුදු කෙනෙක් පහළ වෙන්නේ ලෝකයේ පුද්ගලික නිසා. රහතන් වහන්සේලා ආර්යවරු පහළ වෙන්නේ පුද්ගලික නිසා. පව් වැඩ කරන අය අතර මහා පුණ්‍යවන්ත අය පහළ වෙන්නේ ලෝකයේ පුද්ගලික නිසා. ඉතින් අන්න ඒක නිසා අපේ ජාතිය කියන්නේ මහත්ය අපේ ඇහි ඉපදීම, කනේ ඉපදීම, නාසයේ ඉපදීම, දිවේ ඉපදීම, කයේ ඉපදීම, මනසේ ඉපදීමයි. මේ ආයතන හයින් එකයි මහත්ය උපදින්නේ. මේ ආයතන හේතු ප්‍රත්‍යයයි. මේ හේතු නිසා හටගන්න පුද්ගලික ලෝකයක් මහත්ය මේක. මේක පුද්ගලික ලෝකයක්. ඒ නිසා කෙනාගේ සාපේක්ෂව ඇයි මේ රණ්ඩු සරුවල් ඇති වෙන්නේ? පුද්ගලික ලෝකේ. කෙනෙක් දකින්න මේක මෙතන තියෙන එක හොඳයි. තව එක්කෙනෙක් දකින්න නෑ ඕක ඔතන තිබිලා බෑ. එයාගේ මත ගොඩයි. එයාගේ ලෝකේ ඉන්න මත ටික වෙනයි. එයාගේ දෘෂ්ටිය සාපේක්ෂයි. එයාගේ ලෝකේ ඒක. ඒක ලස්සනයි එතනට ගැලපෙනවා කියලා හිතන අනිත් එක්කෙනාගේ ලෝකෙට සාපේක්ෂව. ඉතින් මේ ලෝක දෙක. අපි මේ ලෝකවල දෙකක් බව හඳුනන්නේ නැතිකම නිසා අපි රණ්ඩු වෙනවා. මං ගුවන්ලෝකයෙන් තියන්න එපා කියලා. නෑ මේක මෙතන තමයි හොඳ. ඉතින් කවදාක ප්‍රශ්න විසඳෙන්නේ නෑ. ආරව්. පොලිසිය යන්න වෙනවා සමාහයට මිනිමරා ගන්නත් වේවි. මේ ලෝකයේ පුද්ගලිකයි කියලා මේ අය දකින්නේ නැහැ. ඒගොල්ලන්ට පේන්නේ ඒ දේ මොකක් හරි තියෙන දෙයක් තියෙනවා නම් ඒ දේ පුද්ගලික නෙමෙයි. ඒක මේ ලෝකේ කාටවත් අයිති එකක්.
සමත්යක් වශයෙන් ඔක්කොටම හම්බෙන්නේ එකම දේ කියලා හිතන්නේ. එකම දේ නේ මහත්ය හම්බෙන්නේ. 10 දෙනෙක් આવුත් ඒ හම්බෙන වස්තුව කෙනා කෙනාට සාපේක්ෂව වෙනස්. කෙනෙක් කැමති, කෙනෙක් කැමති නැහැ. විවිධාකාරයෙන් මේක මතුවෙනවා. ඒ කෙනා කෙනාට සාපේක්ෂව තමයි මේ දේවල් පහළ වෙන්නේ. මේ ලෝකයේ පුද්ගලිකයි මහත්ය. මම ඉස්සෙල්ලා ටිකක් කතා කළේ සමස්තයක් වශයෙන් තියෙන ලෝකේ. ඉතින් මේ ලෝකයේ පුද්ගලිකයි කියලා තෝරගත්තොත් තව කෙනෙක්ගේ රණ්ඩු වෙන්නේ නැහැ. එයා තෝරගන්නවා මොකද්ද? මම දකින්න ලෝකයේ මෙයාට හම්බෙලා නැති බව. ඒක නිසා නුවණැත්තෝ අරයාගේ ලෝකෙට මොකද කියන්නේ නැහැ. මේ නිසයි මහත්තයා අනුන්ගේ මාර්ගඵල දකින්න බැරි. මේ කාරණාව නිසයි. අරයා රහත් වෙලාද එයා අනාගාමීලාද කියලා අපිට දකින්න බෑ. එයා එයාගේ ලෝකයේ තුල එයා රහත් වෙලා. එයා එයාගේ ලෝකයෙන් මිදිලා. හැබැයි මට හම්බෙච්ච ලෝකයේ තුල නෙමෙයි එයා රහත් වෙලා ඉන්නේ. එයා රහත් වෙලා තියෙන්නේ එයාගේ ලෝකයේ තුල. මට රහත් ඵලේ නැති වෙලා තියෙන්නේ මම මගේ ලෝකෙට බැඳිලා තෘෂ්ණාවෙන්. එතකොට මේ එකම ලෝකෙට එක්කෙනෙකුට තෘෂ්ණාවෙන් බැඳින්නත් එක්කෙනෙක් රහත් වෙන්නත් කියන න්‍යායක් ලෝකේ නැහැ. එකම ලෝකයක් කියලා හම්බුනොත් මිත්‍යා දෘෂ්ටික ලෝකේ රහත් වෙන්න බෑ කාටවත්. එකම ලෝකයක් නම් හම්බුලා තියෙනවා. මේ දෙන්නට මේ රහතන් වහන්සේට සහ රහත් නොවිච්ච කෙනාට කෙලෙස් සහිත කෙනාට ලෝකවල දෙකක් හම්බලා තියෙනවා. රහතන් වහන්සේ කෙනෙක් ඉන්නවා ගඟක් අයිනේ. ආවම පෙරේතෙක් ඇවිල්ලා කියනවා ස්වාමිනී මට පිපාසයි. ඔය ගඟේ තියෙන වතුර ඕන්තරම් බොන්න. කෝ ස්වාමිනී කියලා අහනවා. ඔය තියෙන්නේ ගඟ ගලන්නේ නෑ ස්වාමිනී ලේනේ. පෙරේතයා කියනවා. රහතන් වහන්සේට කියනවා ඔය ලේනේ ස්වාමිනී. ඔය වතුර නෙමෙයි. ඒක රහතන් වහන්සේට වතුර පේනවා. පෙරේතයාට ලේ පේනවා. රහතන් වහන්සේ ලෝකයේ විෂමතාවය දැකලා තියෙන්නේ. මන් දකින්න ලෝකයේ කවදාකවත් තව කෙනෙකුට හම්බෙන්නේ නැති බව රහතන් වහන්සේ මුලින්දම ලියාගෙන ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා රහතන් වහන්සේ ගැටුමක් නැහැ. ගැටුමක් නැති නිසා ඉන්න මම ඔබට වතුර දෙන්නම් කියලා ප්‍රශ්නේ තෝරගන්නේ රහතන් වහන්සේ. තෝරගෙන පාත්‍රයෙන් උදේ ඉඳන් දහවල් 11 විතර වෙනකම් උන්වහන්සේ දානේ ගන්නකම්ම අර පාත්‍රයෙන් ගඟින් වතුර කටට දැම්මා. රහතන් වහන්සේ දැම්මොත් විතරයි වතුර. පෙරේතයට පේන්නේ ලේ. පෙරේතයා ලේ බොන්න කැමති නැහැ. වතුර පිපාසයක් තමයි පෙරේතයට තියෙන්නේ. ඒ වුණා. ඉතින් ඒකත් එක්ක දැන් ඉතින් පැය දෙක තුනක්ම වතුර දාලා පෙරේතයාගෙන් අහනවා ඔබේ පිපාසය සංසිඳුණාද? උග්‍රවක්වත් තිබුණේ නැහැ ස්වාමිනී කියලා. ඒක පෙරේතයාගේ ලෝකයේ තියෙන අකුසලය. ඒ නිසා මහත්ය තම තමන් හදාගන්න ලෝකයේ තුල තමයි තම තමන්ගේ කර්මඵල විපාකයේ තියෙන්නේ. මම ඉස්සෙල්ලා නිකන් කිව්වේ සමස්තයක් වශයෙන් පවතින ලෝකේ මිත්‍යා දෘෂ්ටික ලෝකේ. මේ ලෝකේ මිත්‍යා දෘෂ්ටික නෙමෙයි සම්‍යක් දෘෂ්ටිකයි මහත්ය. මේකයි අපි තෝරගන්න ඕන. කවදාකවත් මාත්‍ය දකින්න ලෝකයේ මට හම්බෙලත් නැහැ මම දකින්න ලෝකේ මහත්යට හම්බෙන්නේ නැහැ. හැබැයි මේ සම්මුතිය ජීවත් වෙනකොට මාත්‍යට හම්බෙච්ච ලෝකේ මට හම්බෙලා නැහැ කවදාක ප්‍රත්‍යක්ෂ භූමියේදී. ඕක තමයි ඇත්ත. ඒ නිසා මේක තෝරගත්තොත් අපේ මහත්යා රාගයෙන්, ද්වේෂයෙන්, මෝහෙන් ජීවත් වෙන ලෝකේ. ඒ මහත්යාගේ ලෝකයයි. හොඳද? මහත්යා රාග අධික චරිතය. ඒ මහත්යාගේ ලෝකේ යන්නේ. තව කෙනෙක් ඉන්න ද්වේෂ චරිතය. ඒක යාගේ මේ කෙනාට සාපේක්ෂව පුද්ගලික ලෝක. රාගය කියන්නේ එක ලෝකයක්, ද්වේෂය කියන්නේ එක ලෝකයක්, මෝහය කියන්නේ එක ලෝකයක්. ওই තුන එකට බැඳෙන්නේ නැහැ කවදාවත්. මෙතන ලෝකේ හම්බෙන විදි, ලෝකේ හම්බෙන මනසට වෙන කොහෙටවත් නෙමෙයි, ඇහැට නෙමෙයි. අපි ඇහැට පේනවා කියලා සුවම ගමු. දැන් අපිට තේරෙන්න ඕනේ කවුරු හරි අලෝභ ලෙස ජීවත් වෙනවා. ඒ ලෝකේ වෙනයි. කවුරු හරි අද්වේෂ ලෙස ජීවත් වෙනවා. ඒ ලෝකේ වෙනයි. කවුරු හරි අමෝහ ලෙස ජීවත් වෙනවා. ඒ ලෝකේ වෙනයි. ඒක කුසල ලෝකේ. ඉතින් අන්න ඒක නිසා තව කෙනෙක් එයාගේ ලෝකයේ තුල එයා විතක ද්වේෂය විතක හොඳ පිංසිතක් තියෙනවා.
එහෙම ඉන්න අයත් ඉන්නවා. ඉතින් මේ මම මේකෙන් අදහස් කරන්නේ අපිට මහත්ය කවදාකවත් එකම ඉරක් හම්බෙලා නැහැ අපි ඔක්කොටම. කෙනා කෙනාට සාපේක්ෂව ඉර හම්බෙලා තියෙන්නේ. මහත්ය මැරලා ගියත් මට ඉර හම්බෙන්න හේතුව ඒකයි. මහත්ය මැරෙනකොට මහත්යගේ ආයතන වලින් හදපු ආයතන හයෙන් හදපු ලෝකේ ඉවරයි. මනුෂ්‍ය ලෝකේ ඉවරයි. මේ මනුෂ්‍ය ලෝකේ නිත්‍ය ධර්මයක් නෙවෙයි මනුෂ්‍ය ලෝකේ අනිත්‍ය ධර්මයක්. හේතු ප්‍රත්‍යයෙන් හට ගන්නවා. පටිච්චසමුප්පාද න්‍යාය. හොඳද? එතකොට මහත්යගේ ආයතන හයෙන් මහත්යගේ මනුෂ්‍ය ලෝකේ හදනවා. මේ නෝනාගේ ලෝකය ඒ නෝනාගේ ආයතන හයෙන් හදලා තියෙනවා. හැබැයි මහත්යගේ ආයතන හදපු ලෝකෙ නෙමෙයි මේ නෝනාට හම්බෙලා තියෙන්නේ. අපි හිතන්නේ අපි දෙදෙකොල්ලටම හම්බෙලා තියෙන්නේ ඔක්කොටම හම්බෙලා තියෙන එකම ලෝකයයි කියලා. කවදාකවත් එහෙම හම්බෙලා නැහැ. හම්බෙලා නැති එකේ සාක්කියක් තමයි අපි ගෙදර උන රණ්ඩු සරුවල් වෙන්නේ. අපි ගෙදර රණ්ඩු සරුවල් වෙන්නේ අපේ ළඟ දෘෂ්ටියක් තියෙනවා මට හම්බෙන ලෝකේ තමයි මගේ නෝනා ඉන්නේ. මගේ දරුවෝ ටික ඉන්නේ. ඒ නිසා මගේ සංකල්පයට අනුව අනිත් අය හදන්න යනවා. කවදාකවත් කරන්න බැහැ. අමාරු වැඩක් ඒක. ගැටුම් ඇති වෙනවා. පීඩා ඇති වෙනවා. එමුද ලෝකයේ සාස්වත දෘෂ්ටියෙන් පනවන්න බෑ කාටවත්. ඒ වුණා ලෝකේ හේතු ප්‍රත්‍යයයි. ඉතින් අන්න ඒ නිසා අපි 10 දෙනෙක් ඉන්නවා නම් අපි 10 දෙනාට හම්බෙන ඉරවල් 10ක් තියෙනවා. හොඳද? සඳක් දැන් එළියට බහැලා හඳ දැක්කොත් අපි 10 දෙනාට හම්බෙච්ච හඳ 10 ආකාරයි. කෙනා කෙනාට සාපේක්ෂව හම්බෙන හඳවල් 10යි. මහත්යාගේ ලෝකේ පොඩි කායින්දන් ලොකු වෙලා ලොකු වෙනකොට මහත්යට ආයතන 6 නිසා ලෝකේ හට ගන්නවා. ඒ ලෝකේ ඉරක් තියෙනවා හඳක් තියෙනවා ගංගා ඇලදොල සීල දේවල් තියෙනවා. ඒක මහත්යාගේ ලෝකේ. මහත්යත් එක්කම ඉපදෙනවා තවත් දරුවෙක්. ඉන්නවා හැදෙනවා වැඩෙනවා. එයා ලෝකේනකොට එයාට ඉරක් හම්බ වෙනවා හඳක් හම්බ වෙනවා. ඒ මහත්යට හම්බෙච්ච එක නෙමෙයි ඒ දරුවට හම්බුනේ. මේ දෙන්නට දෙකක් හම්බෙලා තියෙනවා. අනුන්ගේ ආයතන වලින් කවදාකවත් තව කෙනෙකුට ලෝකයක් දකින්න බෑ. ඒක වෙන්නේ නැහැ. මේ ලෝකයේ කියන එක මහත්ය පුද්ගලිකයි. තම තමන්ගේ ආයතන හය නිර්මාණය කරන එක. අපි පෙරේතේ කෙලවන්න අපි උත්සාහවත් වුණාට පෙරේත ලෝකෙත් එක එක පෙරේතයට හම්බෙන පෙරේත ලෝකෙ වෙනස්. එකම පෙරේත ලෝකේ කාටවත් හම්බෙලා නැහැ මහත්තයා. මේකයි යථාර්ථය. ඒකයි පටිච්චසමුපාදේ න්‍යාය ධර්මය. පටිච්චසමුපාදේ දැකීම ලේසි නෑ අමාරුයි. බුම්මාට දෙවිගොල්ලෝ 10ක් හිටියොත් ඒ 10 දෙනාට හම්බෙච්ච ඒ දේව ලෝකයේ වෙනස්. 10 ආකාරයක්. ඒ නිසා ඒගොල්ලන් අතරෙත් ගැටුම් සිදු වෙනවා. පෙරේතයන් අතරෙත් ගැටුම් සිදු වෙනවා. අපි සත්ත්ව ලෝකයේ ගත්තොත් බල්ලෝ විතරක් ගත්තොත් බල්ලෝ 10ක් හිටියොත් මේ බල්ලෝ 10 දෙනාට හම්බෙන ලෝකේ එකම ලෝකේ නෙමෙයි. තම තමන්ගේ ආයතන හයෙන් හදන ලෝකවල 10ක් තමයි තියෙන්නේ. එකම ලෝකේ කවදාකවත් කිසිම කෙනෙකුට හම්බෙන්නේ නැහැ මේ ලෝකේ. ඒකයි කෙනෙකුට රාගය උපදිනවා යමක් දැක්කාම කෙනෙකුට ද්වේෂය උපදිනවා කෙනෙකුට අලෝභය උපදිනවා කෙනෙකුට විරාගය ඇති වෙනවා. ඒ කෙනාගේ චිත්ත සංකල්ප අනුව කෙනාට හම්බෙන ලෝකේ වෙනස්. මේ ඇත්ත නොදන්නා කම නිසාම අපි අරූප අවුවට කරනවා ඌ කාලකන්ණෙක් කියලා බැනලා අපි අකුසල් කරගන්නවා. සතෙක් මරන මිනිසෙක් ඉන්නවා නම් එයාට හම්බෙන ලෝකේ එයාට පුද්ගලිකයි. මං සත්තු මරන්නේ නැත්තම් මට හම්බෙන ලෝකේ පුද්ගලිකයි. තේරුණාද? මම අරක දැකීම නිසා මං එයාට බයිනවා. ඇයි බයින්නේ? මං එයාගේ ලෝකේ හඳුනන්නේ නැති නිසා. මං හිතන්නේ මට හම්බෙන ලෝකයේ එයාට හම්බෙලා කියලා. අන්න මට හම්බෙන ලෝකේ නම් එයාත් ඉන්නේ. එයා පව්වැඩ කරනකොට මං එයාට බැනලා මගේ ලෝකයක් මම කිල්ටි කරගන්නවා. අකුසල සාගත කරගන්නවා. දෙවේශය ඇති කරගන්නවා. මම බැන්නාම එයා සමහරට මාව ඝාතනය කරලා දාන්නත් පුළුවන්. දැන් එතකොට මහත්යාගේ ලෝකේ දෙවේශ සාගත කෙනාගේ ලෝකේ අර සිල් රකින්න කෙනා එයාටත් පේනවා.
හැබැයි ඒ සිල් රකින්න කෙනා හම්බෙලා තියෙන්නේ එයාගේ පුද්ගලික ලෝකෙට. ඒ නිසා අර පව්වැඩ කරන එක්කෙනා සිල් රකින්න එක්කෙනාට බයිනවා. පින් කරන එක්කෙනාගේ ලෝකයේ පුද්ගලිකයි. හැබැයි යාට අර පව්වැඩ කරන කෙනාත් හම්බෙලා තියෙනවා. ඒ පව්වැඩ කරන එක්කෙනාට හම්බෙලා තියෙන්නේ මගේ පුද්ගලික ලෝකෙට විතරයි. මෙන්න මේ තනියෙන් පුද්ගලික හම්බෙන ලෝකයේ හඳුනා ගන්න බැරි නිසා හොඳද අපි රණ්ඩු සරුවල් වෙනවා කුසල් කරගන්න. ඒ නිසා මේක බලන්න මේ දිහා මේ ලෝකයේ ඇත්තටම සමත්යක් වශයෙන් එකම ලෝකයක් නෙවෙයි. මේ මනුස්ස ලෝකේ තියෙන එකක් නෙවෙයි. මේ මනුස්ස ලෝකේ මේ දැන් හටගන්න මේ දැන් නිරුද්ධ වෙන ධර්මයක්. ඉතින් මෙන්න මේ බව අපි හොඳට මේක තෝරගන්න ඕන. එහෙනම් අපිට නුවණක් ආවොත් මට හම්බෙන ලෝකේ මගේ දරුවට හම්බෙලා නැහැ. මං ලොකු උගතෙක්. මට හොඳට ධනෙ තියෙනවා. මං කරන වැඩ මගේ පොඩි පුතා කරන්නේ නේද? එයාගේ ලෝකේ වෙනයි මහත්තයා, මගේ ලෝකේ වෙනයි. මං යන ගමන වෙනයි, එයා යන ගමන වෙනයි. ඒ වුණාට අපි හදනවා දරුවන්ට ගහලා මගේ ලෝකෙට ගේන්න. කවදාවත් වෙන්නේ නැහැ. ලොකු වෙනකොට දරුවෝ විරසක වෙනවා. ලොකු වුණාම තම තමන්ගේ ආධිපත්‍යය තමන් පතුරවනවා. දරුවාගේ ලෝකේ හදා ගන්නවා. අම්මා තාත්තා කියන දේ අහන්නේ නැහැ. දැන් අම්මා තාත්තට රම් දෙනවා. ඒ දරුවාගේ ලෝකයේ තුල මේ පෞල් සංස්ථාව තියෙනවා. දැන් අපි ඔක්කොම එකට හිටියත් මෙතන කෙනා මේ ඔක්කොම එකට හම්බ වෙනවා. හොඳද? හම්බුණාට කෙනාගේ ලෝකයේ පුද්ගලිකයි කියන එක බෙදලා දකින්න ඕන. මේ නෝනාගේ ලෝකයේ තුල මේ ඔක්කොම හම්බ වෙලා. මගේ ලෝකයේ තුල මේ ඔක්කොම හම්බ වෙලා. මහත්යාගේ ලෝකයේ තුල මේ ඔක්කොම හම්බ වෙලා. මම මේකෙන් කිව්වේ කෙනාට සාපේක්ෂව අපි ඔක්කොම හම්බ වෙලා. ඒ අයගේ පුද්ගලික ලෝකයේ තුල මේ ඔක්කොම කොට නැගිලා. මේ ඇත්ත නොදන්නා කම නිසා අපිට ලෝකයේ එකම ලෝකයක් වෙලා. ඒ නිසා ලෝකයේ පුද්ගලිකයි කියලා හොඳට වටහා ගන්න වෙනවා. මේක තමයි මහත්ය අපි දකින දුක. මේක තමයි දුක. අපි දිවි ලෝකේ ගියත් බ්‍රහ්ම ලෝකේ ගියත් ලෝකයේ පුද්ගලිකයි මහත්ය. නේද? ඒ නිසා මේ ලෝකේ මේ විවිධ සමාජ විෂමතා තියෙනවා. එක පුද්ගලයෝ නානත්වයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන පිරිනමන මංචකයේදී සුභද්‍ර ඔබ පැවිදි වෙන්න නම් මාස 4ක් නේවාසික ඉන්න වෙනවා ඔබ අන්නාගමක නිසා. ස්වාමිනී භාගතුන් වහන්සේ මාස 4ක් නෙවෙයි මම අවුරුදු 8ක් ඉන්නම් කියන ඔබ වහන්සේගේ ශාසනයේ පැවිද්ද ලැබෙනවා නම් අවුරුදු 8ක් ඉන්නම් කියනවා. දැන් මේ බුදුරජාණන් වහන්සේ පිරිනිවෙන්න යන්නේ. ඒ පාර කියනවා ආනන්දය මොහොව පැවිදි කරන්න දැන්. තථාගතයන් වහන්සේ පුද්ගල නානත්වය හඳුනනවා කියනවා. එහෙනම් මහත්තයා මම මේ කතා කළේ පුද්ගල නානත්වයක්. එදා සුභද්‍ර භික්ෂුව කෙරෙහි බුදුහාමුදුරු කියපු වචනේ. තථාගතයන් වහන්සේ තරම් පුද්ගල නානත්වයේ දන්න කෙනෙක් මේ ලෝකේ නෑ ආනන්දය. ඒ නිසා මොහු දැන් පැවිදි කරන්න. අර එහෙම න්‍යායක් ඉදිරිපත් කළේ හැමෝටම පුද්ගල නානත්වයේ දකින්න බැරි නිසා. මෙයා කවුද කොහොම කෙනෙක්ද කියලා එහෙම දකින්න බැරි නිසා. එයාට අවුරුදු 4ක් නිවාසිකව තියන්න කියනවා. මාස 4ක් නිවාසිකව තියන්න කියනවා. ඒ පාර සුභද්‍ර කියනවා මාස 4ක් නෙවෙයි ස්වාමීනි මම අවුරුදු 8ක් ඉන්නම් කියනවා වත් පිළිවෙත් කරගෙන ඔබ වහන්සේගේ ශාසනය පැවිද්ද ලැබෙනවා නම් කියලා කියනවා. පැවිද්ද කොතර අගය කරන්නේ නේද? ඉතින් මේකත් එක බලන්න මම මෙතනින් කියන්නේ ලෝකේ බුදුරජාණන් වහන්සේ තරම් මේ ලෝකේ පුද්ගලිකව තියෙන බව දකින්න තව ශාස්ත්‍ර කෙනෙක් නැහැ ලෝකේ. අනිත් ශාස්ත්‍රවරු කතා කරන්නේ එක ලෝකයක් ගැන. එක ලෝකයක ඉන්න මිනිස්සු ගැනයි. එනකොට බුදුරජාණන් වහන්සේ නුවණින් දකිනවා මම ඕ වචනෙන් මම කල්පනා කළේ පුද්ගල නානත්වයේ මන්තරන් නොදන්නා කෙනෙක් නැහැ කියනකොට මට වැටුණා ලෝකේ පුද්ගලිකයි නේද කියලා මිනිස්සුන්ට. ඒකයි මේ රණ්ඩු සරුවන් මේ සමාජ වර්ග ભેද විෂමතා විවිධ දේවල් උගත්කම් වල විෂමතා ડોක්ටර් පදවිය ගත්තොත් විවිධ තාරාන්තරයි නේද? එකම වෘත්තියේ ඉන්න ડોක්ටර්ලා ගත්තොත් විවිධ දැනුම් මට්ටම්. ඒ කෙනාගේ ලෝකේ විවිධයි මහත්තයා. මේ ලෝකයේ මහත්තයා පුද්ගලිකයි.
එක දොස්තර විභාගයක් ගත්තොත් විශේෂඥ වෛද්‍යවරුකම හෘද සම්බන්ධ ඉන්නවා කියලා 10 දෙනෙක් ගත්තොත් මහත්තයා ඒගොල්ලන්ගේ දැනුම් 10ක්. යම් කෙනෙක් දන්නවා කියමුකෝ හෘද සම්බන්ධ විෂය කෙනෙක් හොඳ පරතරයට ගන්න පුළුවන්. තව කෙනෙක් අඩු වෙන්න පුළුවන්. විවිධාකාරයෙන් ඉන්න පුළුවන්. හැබැයි එකම විෂය දන්නවා. හැබැයි ඒක පුද්ගලිකයි මහත්තයා. ඒ නිසා මේ ලෝකයේ එක ඉරක් අපිට හම්බෙලා නැහැ කාටවත්. අපි පස් දෙනෙක් එළියට ගිහින් බහැලා බැලුවොත් ඉරවල් පහක්. තම තමාගේ ලෝකයේ තම තමන්ගේ ආයතන වලින් මේ ඉර හදනවා. මහ පොළොව හදනවා. හඳ හදනවා. මේ මුල් ලෝකෙම කෙනා කෙනාට සාපේක්ෂව වෙනස්. දරුවා තමන්ට හම්බෙන්නේ ඒක ලෝකයක්. මට මහත්ය හම්බෙන්නේ තව ලෝකයක්. මහත්යට කවදාවත් මාව හම්බෙන්නේ නැහැ මං හිතන පරිදි. මහත්ය හිතන්නේ වෙන විදියකට. ගෙදෙත් වෙන හොඳ මිනිස්සෙක්. මං හිතන හොරේද දන්නේ නැහැ. අන්න මගේ ලෝකේ ගත්ත මං තීරණේ. ඒ මිනිස්සෙන්නේ යහපත් පණිවිඩයක් කරගෙන. හොඳද? හොඳ මිනිස්සෙක්. ගෙදෙත් වෙන මහත්ය හොරෙක්. අනේ හරිම හොඳයි වගේ මිනිස්සයා. අන්න මගේ ලෝකේ මං එයාගෙන් තෝරගත්තේ ඒ විදියට. එනකොට ආපු මිනිහාගේ ලෝකේ එයා හොරෙක්. ඉතින් මේ විදිහට අපිට කවදාකවත් කෙනෙක්ව තෝරගන්න බෑ මහත්තයා. ඒ බැරි කෙනාගේ ලෝකේ පුද්ගලිකයි. මේ මනුස්ස ලෝකේ හදන්නේ මගේ මනුස්ස ලෝකේ හදලා තියෙන මගේ ආයතන හයයි. මහත්යාගේ මනුස්ස ලෝකේ හදලා තියෙන මහත්යාගේ ආයතන හයයි. පෙරේතයාගේ මනුස්ස ලෝකේ හැදුවේ පෙරේතයාගේ ආයතන හයයි. පෙරේතේ 10ක් තියෙනවා පෙරේත ලෝක 10ක් තියෙනවා මහත්තයා. බුම්මාට දිව්‍ය ලෝක 10 දෙනෙක් ඉන්නවනම් බුම්මාට දිව්‍ය ලෝක 10ක් තියෙනවා. ඕක තමයි ඇත්ත කතන්දරේ මේක නුවණින් දකිනකොට. අපි මනුස්ස ලෝකේ 10 දෙනෙක් ඉන්නවා මනුස්ස ලෝක 10ක් තියෙනවා. ඒ 10ට එයා එක්කිනුට සාපේක්ෂව ඉර හඳ තාරකා ගස්ගල් පර්වත මහ සමුද්‍රය ඔක්කොම තියෙනවා. මේ ඉන්න මිනිස්සු යාන වාහන ඔක්කොම තියෙනවා. ඒ ලෝකේ යාගේ පුද්ගලිකයි. ඒ ලෝකේ තව කෙනෙකුට හම්බෙලා නැහැ. තව කෙනෙකුට හම්බෙන ලෝකේ ඒකේ තිරහඳ තාරකා ගස්ගල් පර්වත අර විදිහටම තියෙනවා. ඒ ලෝකේ යාට පුද්ගලිකයි. ඒ නිසා මේ ලෝකය මහත්යා පෙර ඉඳලා ආවෙත් නැහැ. වර්තමානයේ පවතින්නෙත් නැහැ. අනාගතයට යන්නෙත් නැහැ කියනවා. ඒක තෝරගන්න නම් මේ ඇහැ හේතු ප්‍රත්‍යය කියලා දකින්න. මේ කන නාසය දිව සර්මේ ඇහැ ලෝකයේ කන ලෝකයේ මහන්නේ තම තමාට පුද්ගලිකව හේතු නිසා හටගන්න ඇහැ නුවණින් දකින්න. කන නාසය දිව ශරීරය දකින්න. නේද? මෙතන ඉන්න පුළුවන් මහත්තයා. නේද? කෙනෙක් ඉන්න පුළුවන්. දැන් අපේ මහත්තයා 3 දෙනෙක් ගමු උදාහරණයක් වශයෙන්. එක්කෙනෙක් මගේ දිහා බලාගෙන ඉන්නවා. පිට සද්දයක් ඇහෙනවා. තව එක්කෙනෙක් මගේ දිහා බලන් හිටියට එයා මගේ දිහා නෙවෙයි බලන් ඉන්නේ. එයා සද්දයයි අහන්නේ. තව කෙනෙක් ඉන්නවා. එයා මෙතන ඉන්නවා හැබැයි. මේ බණ කියන තැන ඉන්නවා. හැබැයි එයා ගෙදර ගැන හිතන්නේ. දැන් බලන්න. කෙනාට සාපේක්ෂව මේ ලෝකේ වෙනස් වෙලා නැද්ද? ලෝකේ වෙනස් වෙලා. එහෙනම් ආයතනෙන්ට සාපේක්ෂව ලෝකේ වෙනස් වෙනවා. කෙනාගේ ලෝකේ කෙනා පුද්ගලිකව හදාගෙන ජීවත් වෙන්නේ. මේක තමයි ඇත්ත සිදුවීම. අපි මේක දැක්කොත් අපි රණ්ඩු සරුවල් ආරවුල් වෙන්නේ නැහැ මහත්තයා කවදාවත්. මම දන්නවා මං හිතන දේවල් කවදාකවත් ලෝකේ ඒක මට ආවිනිකු දෙයක් මිසක ලෝකේ තව කෙනෙකුට ඒක ඇති කරන්න බෑ. ඒ නිසා මම උපේක්ෂා සහගත වෙනවා ලෝකේ. මගේ ආයතන හැමෝම මේ ලෝකේ හදලා තියෙන්නේ ලෝකයේ පුද්ගලිකයි. මගේ හේතු තුනක් නිසා හටගන්නේ නැහැ. ඒක තව කෙනෙකුට එහෙම ඇති වෙන්නේ නැහැ. හේතු තුනක් නිසා තව කෙනෙකුට හැපදිනවා. ඒක යාට අයිති එකක්. එහෙම අයිති කියලා කිය මේක පුද්ගලිකත්වයෙන් පෙන්වන්න. ඈ හේතු තුනක් නිසා හටගන්නකොට එහෙම අයිතිය පනවන්න බෑ අනාත්ම ධර්මයක්. අනිත්‍ය ධර්මයක්. දුක්ඛ ධර්මයක්. පටිච්චසමුප්පාද න්‍යායට අනුව මෙහෙම බලනකොට මහත්තයා අපි මම මේ චුට්ටෙන් බලාපොරොත්තු වෙන්නේ ලෝකයේ පුද්ගලිකයි කියලා හොඳට දකින්න. තව කෙනෙකුට බයින්න යන්න එපා, දොස් කියන්න යන්න එපා. අනුන්ගේ ධනයට අපි ඊර්ෂ්‍යා කරන්න එපා, අනුන්ගේ දේවල් කඩා වඩා ගන්න යන්න එපා අපිට. මගේ ලෝකයේ මට ලැබිලා තියෙන ඉරහඳ තාරකා ගස්ගල් පර්වත තියෙන ලෝකේ මට හම්බෙලා තියෙන මේක තමයි. මගේ පුණ්‍ය ශක්තිය නිසා මට ලැබුණා. ඒක මගේ ලෝකේ.
තව කෙනෙක් දුක් විඳිනවා. ඒක යාගේ ලෝකයේ. මම මොනවටද ඒකට දුක් වෙන්නේ? මට දුක් වෙන්නේ යාට කිසිම හේතුවක් නැහැ. හැබැයි මම දකින්න යා මගේ ලෝකයේ තුල මම දකින්නවා එයාත් මගේ පුද්ගලික ලෝකයේ තුල මම දකින්නවා දුක් විඳින කෙනෙකුත් ඉන්නවා කියලා. ඉතින් මට පුළුවන් නම් එයාට ගිහලා උදව් කරන එක හොඳයි. තේරුණාද? මගේ ලෝකයේ තුල මම ධනවත් නිසා එයාට උදව් කළා. හැබැයි මගේ උදව් ගන්න කෙනාට මට උදව් කරන්න බෑ. එයාගේ ලෝකයේ තුල මට මුකුත් දෙන්න බෑ. එයා අසරණ කෙනෙක්. එයාගේ ලෝකයේ තුල එයා අසරණ වෙලා මගේ ලෝකයේ තුල මං අසරණ වෙලා නැහැ. එහෙනම් එයාගේ ලෝකයේ තුලත් මම ඉන්නවා. මගේ ලෝකයේ තුලත් එයා ඉන්නවා. ඒක අපිට පින්දහම් කරගන්න පුළුවන් නැති. කොහොම හරි ලෝකයේ පුද්ගලිකයි මහත්තයා. ඒ පුද්ගලික ලෝකයේ තමයි අපි මෙරි මෙරි ඉපදී සසර යන්නේ. මේක නැති කරන්න ඕනේ මහත්තයා. මේක තමයි දුක. මේ දුකට හේතුව තණ්හාව. ඒ නිසා මේක ලෝකයේ එක ලෝකයක්, තනි ලෝකයක්, නිත්‍ය ලෝකයක් නෙමෙයි තියෙන්නේ. ලෝකයේ මේ වර්තමානයේ හටගන්න එක. ආයතන හය නිසා. මේක තෝරගෙන අපි පළමුවෙන් මේක තෝරගෙන මේ පුද්ගලික ලෝකයේ දුක කියලා දකින්න. ඒකයි මහත්තයා මට රහත් වෙන්න පුළුවන් කියලා බුදුහාමුදුරු පනවන. මහත්තයාට හම්බෙච්ච ලෝකේ නම් මට හම්බුනේ කවදාක රහත් වෙන්න බෑ. මං සසර යනවා. මම මගේ පුද්ගලික ලෝකේ දැක්කොත් විතරයි මට රහත් වෙන්න පුළුවන්. තුන් සංයෝජනේ දුරු කරන්න පුළුවන්. මේ ලෝකේ මට පුද්ගලික වුණොත් විතරයි. මට හම්බෙච්ච ලෝකේ මේ කිසිම කෙනෙකුට හම්බෙලා නැති බව මට නුවණයි. ඒ වගේම අනිත් අයටත් ඒ අය දන්නේ නැති වුණාට ඒ අයට හම්බෙන ලෝකය තව කෙනෙකුට හම්බෙලා නැති බව මට නුවණයි. මම ඒකත් දකිනවා. අධ්‍යාත්මයේ මං ගැනත් දන්නවා, බාහිර කෙනා ගැනත් දන්නවා. ඒකයි මහත්තයා මට පුළුවන් නිවන් දැකලා රහත් වෙලා මේ ලෝකේ ඉන්න. මට පුළුවන් ඉන්නේ ඒකයි මගේ ලෝකේ මට රහත් වෙන්න පුළුවන්. මාත්‍රකට හම්බෙච්ච ලෝකේ නම් මට හම්බෙලා තියෙන කවදාක රහත් වෙන්න බෑ. ඒක මිත්‍යා දෘෂ්ටියයි. ලෝකේ පුද්ගලිකයි කියලා දැකලා පටිච්ච සමුප්පාද හේතුඵල න්‍යාය දකිනවා නම් මාත්‍ය අපිට මේකෙන් මිදෙන්න පුළුවන්. ඔන්න ඔය විදිහට ලෝකයේ පුද්ගලිකත්වය දකින්න, දුක දකින්න, දුකට හේතුව දකින්න. මේ පුද්ගලික ලෝකෙත් පවතින්නේ නේද? මේ හේතුඵල න්‍යාය තමයි දුක. ඒ නිසා දුක්ඛ සමුදය තණ්හාවක් තියෙනවා. තණ්හාව නිසායි මේ මගේ ලෝකයේ තුල මම බ්‍රහ්ම ලෝකේ යනවා, දිවි ලෝකෙට යනවා. අනිත් කාටවත් ඔය ලෝකේ හම්බෙලා නැහැ. ඒක තමයි ඇත්ත. මේක තීක්ෂණ නුවණින් බලන්න ඕන එක. මොකද දැන් මහත්යාගේ පුද්ගලික ලෝකයේ තුල මම ඉන්නවා. මගේ පුද්ගලික ලෝකෙ තුල මහත්යෙත් ඉන්නවා. ඔන්න ඔකේ වැඩි. ඔන්න ඔකේ තීක්ෂණව හිතන්න කියලා කියන්නේ. මේක දැක්කොත් මේ ලෝකයේ හේතු ප්‍රත්‍ය කියලා දැක්කොත් අන්න ලෝකයේ තේරුම් ගන්න ආයතන දිහා බලනවා. ආයතන හේතු ප්‍රත්‍යයයි. අන්න පටිච්චසමුපාද න්‍යායක් තියෙනවා. ඒකට අනුව මේක නෝලින් බැලුවාම අපේ මහත්තයා අපි අත්වශයෙන් මේ ලෝකේ අපි දැකලාද හිතලාද කියන න්‍යාය මතු කරගන්න ඕන. දැකලා නැහැ. මේ ලෝකේ කවදාකවත් දැකලා නැහැ හිතපු දෙයක් තියෙනවා. එහෙනම් ලෝකයේ පුද්ගලික උනේ මහත්ය පේන තැනට සාපේක්ෂව නෙවෙයි ලෝකයේ පුද්ගලිකත්වය පිරිසුදුවම දකින්නේ චේතනාව දැක්කොත් විතරයි. මං හිතන දේවල් මහත්ය දන්නේ නැහැ. ඕක නැත්ත කතන්දරේ. සමහරවිට මෙතන කෙනෙක් ඉන්න පුළුවන් මේ බණ අහන ගමන් තව මනසිකාරය යනවා. ඇතුලේ. ඒ ලෝකයේ පුද්ගලික නිසා. ඉතින් අන්න ඒක හොඳට තෝරාගෙන මෙන්න මේ මනස හඳුනා ගන්න. ආයතන පාඩ මේ ලෝකේ හම්බෙලා නැති බව මතු කරගන්න. මතු කරගෙන මනස මතු කරගෙන මේ චේතනාවට හම්බ වෙන දේ තුල කනුව මේසේ මේ ඉර හඳ තාරකා මෙව්වා තියනවාද කියලා නෝනින් බලන්න. එතනත් ඒව නැති බව දැක්කෝ. රූපේනුත් මිදුණා, නාමෙනුත් මිදුණා, ලෝකේ ඉවරයි. ලෝක නිරෝධ වුණා. මට උපදින ලෝකයක් නැති යනවා. මගේ පුද්ගල ලෝකේ මම සුණු විසුණු කළා දැම්මා. මගේ පුද්ගලික ලෝකේ මම සුණු විසුණු කළාද? මහත්යතාවම කළා නැති නිසා. නේද? මහත්ය සසර යනවා. මහත්ය හිතන්නේ දැන් මේක මට තේරුණායි කියන්නකෝ. තේරෙලා මගේ පුද්ගලික ලෝකේ මම දැකලා නැවත
ඉපදීම මම නැති කළා. මේ පුද්ගලික ලෝකේ හට ගැනීම නැති කළා. ඒ වුණාට මහත්යා හිතනවා දැන් බුදුහාමුදුරුවෝ ඉන්නවා කියන උදාහරණයක් වශයෙන් බුදුහාමුදුරුවෝ කියනවා මේ භික්ෂුව රහත් කියලා. මහත්යා ප්‍රත්‍යඥයි. ප්‍රත්‍යඥ වුණාම මහත්යා හිතනවා මේ රහතන් වහන්සේ ඉන්නේ මං ඉන්න ලෝකේ කියලා. එහෙම හිතනවා නම් මහත්යා අනිවාර්යෙන් දෘෂ්ටිගතයි. හැබැයි රහතන් වහන්සේ දන්නවා මගේ ලෝකෙන් මම මිදිලා. හැබැයි මේ අනිත් අය ඉන්නේ ඒගොල්ලන්ගේ ලෝකේ. මගේ ලෝකේ ඉන්න අය හැම කෙනෙක්ගෙන් මම මිදුණා. නැවත මට උප්පත්තියක් නැහැ කියලා දකිනවා. ලෝක නිරෝධයක් කළා. නාමයේ රූපේ ඇත්ත දැකලා මේ හැම දෙයක්ම කළේ මහත්යා. ඉතින් මෙන්න මේ වගේ අපිට නුවණක් ඇති කරගන්න අපි දක්ෂ වුණා. ඇත්තටම අපිට පුළුවන් මහත්යා මේ ලෝකයෙන් ගැලවෙන්න. ඉතින් මේ සම්මුතියෙන් මේක මෙහෙම අරගෙන එකම ලෝකයක් තියෙනවා කියලා ගන්න පා ගත්තොත් අපිට භවෙන් භවයට යන සංසාරයක් තියෙන බව මතක නොකළ යුතුයි. ලෝකේ පුද්ගලිකයි කියලා දැක්කත් ඒක පටිච්චසමුපාද න්‍යායයි. හොඳද? දැක්කත් සසර යනවා මේක නිරෝධ නොකළොත්. සාමුලින් මේකෙන් ගැලවෙන්නේ නැතුණු. මේක නැති කරන්න නම් අපිට ඇති උනේ දෙවේශසිතක්ද? දෙවේශසිත හටගත්තේ කුමක් හේතු කරනද? පංච උපාදානස්කන්ධය. අන්න පංච උපාදානස්කන්ධය දුරු කරන්න නාම රූප වෙන් කර ගන්නවා. නාම රූප වෙන් කරගෙන රූපෙත් ඇත්ත බලනවා නාමෙත් ඇත්ත බලනවා. අපි මේ ලෝකෙන් මිදුණා. ලෝකේ හට ගැනීම තියෙන හේතුව සාමුලින් නැති කළා. දැන් අපේ ලෝකේ හටගන්නේ ඒ පුද්ගලික ලෝකය හටගත්තේ පංච උපාදානස්කන්ධය නිසා. අන්නේ ලෝකේ හට ගැනීමට හේතුව පංච උපාදානස්කන්ධය කියලා දකිනවා. අන්න පංච උපාදානස්කන්ධයේ බව දැකලා මගේ පුද්ගලික ලෝකය මගේ ලෝකේ තව කෙනෙකුට හම්බ වෙන්නේ නැහැ. මං හිතන පතන දේවල්. මාත්‍යට කියන්න බෑනේ මම මෙහෙම කතා කළාට මාත්‍ය මරන්න අදහසක් මගේ ළඟ තියෙනවද කියලා. මගේ පුද්ගලික ලෝකේ එහෙම දෙයක් තියෙන්න පුළුවන්. එක මහත්යාව අනේ මේ සතර දුකෙන් මිදවන්න ඕනේ කියලා මගේ පුද්ගලික ලෝකේ අදහසක් තියෙනවා. මහත්යාගේ ලෝකේ එහෙම අදහසක් නැහැ. එක මහත්යාගේ ලෝකෙත් ඒ අදහස තියෙනවා. නිවන් දකින්න ඕනේ කියලා. මගේ අදහසකුත් තියෙනවා මහත්යෝ නිවන් දක්වන්න ඕනේ කියලා. බණටි කියවන්න ඕනේ කියලා. කියනකොට මේ ලෝකේ ගැන මෙහෙම කියනකොට මහත්යට පේන්නේ මහත්යගේ පුද්ගලික ලෝකේ. ඒ ලෝකේ තව කෙනෙකුට හම්බෙන්නේ නැති බව මහත්යට නුවණයි. හැබැයි මේ ලෝකයේ තුල මේ ඔක්කොම ඉන්නවා. මේ ඔක්කොම තියෙනවා. මේ ලෝකයේ පුද්ගලිකයි. මේක දැකලා මේ ලෝකයේ හට ගැනීමට හේතුව පංච උපාදානස්කන්ධය කියලා දකිනවා. අන්න නාම රූප දෙක දුක කියලා දකිනවා. ඒක තමයි දුක්ඛාර සත්‍යය. තණ්හා මාන දිට්ඨි දුක සමුදය සත්‍ය කියලා දකිනවා. මේ නාම රූප දෙක වෙන් කරගන්නවා. වෙන් කරගත්තාම තණ්හා මාන දිට්ඨිය වලට පිහිටන්න බෑ. අන්න විඥාන මැච්ඡේ වෙනවා. අන්න අපි පේනවද හිතනවද කියන නාම රූප වෙන් වෙලා. පේන තැන මුකුත් නැති බව දකිනවා. පිඟන් කෝප මුකුත් නැහැ. වර්ණ සටහනක් විතරයි. පිඟන් කෝප කියලා හිතන තැන චේතනාවේ සංඛාරේ පිඟන් කෝප තියනවද? නැහැ. අතින් අල්ලන්න බෑ. ඒවා කැඩෙන්නේ බිඳෙන්නේ නැහැ. ඒක සංකල්පයක්. අන්න ඒක දැකලා මේ සංඛාරය ඇත්ත දැක සංඛාරුත් නිදෙනවා. අන්න එදාට විඥාණයට රූපයට වැස ගන්නත් බෑ. නාමයට බහින්නත් බෑ. ඒ නිසා ලෝකේ හටගන්නේ නැහැ. මම ලෝකෝත්තරයි. ලෝකෙ මිදුණා. ඉතින් මෙන්න මේ බව හොඳට තෝරගෙන මේ චතුරාර්ය සත්‍ය ඥානෙ පහළ කරගන්න. මේකයි වියුත්තේ. මේ ඥානෙ අපිට මතු කරගන්න පුළුවන් නම් අපි දකින නිවන් දකින ලෝකයේ අපි අවබෝධ කරන ලෝකය කාටත් හම්බෙච්ච ලෝකයක් අපිට අවබෝධ කරන්න බෑ මහත්තයා. අපිට අවබෝධ කරන්න පුළුවන් අපේ ලෝකය විතරයි. ඥානෙ වැඩෙනකොට අපි දන්නවා මට ලෝකේ හටගත්තේ කෙසේද? මම ලෝකේ සංසාරේ ගමන් කළේ කොහොමද? මගේ ලෝකයේ තුල දිවි ලෝක තියෙනවා අරමේව තියෙනවා මේවයි ගමන් කළේ කොහොමද? මොන හේතුව නිසාද? ඇත්තසෙම මගේ ලෝකයේ හට ගැනීම දිවි ලෝකේ හට ගැනීමට හේතුව දැක්කේ නැහැ. බ්‍රහ්ම ලෝකේ හට ගැනීමට හේතුව දැක්කේ නැහැ. මනුෂ්‍ය ලෝකේ හට ගැනීමට හේතුව දැක්කේ නැහැ. සතර අපායේ හට ගැනීමට හේතුව දැක්කේ නැහැ.
අන්න බුදු කෙනෙක් ඇවිල්ලා පෙන්නනවා අපේ පුද්ගලික ලෝකේ හටගන්නේ පංච උපාදානස්කන්ධය නිසා කියලා. අන්න ලෝකේ විවිධත්වයක් තිබුණට කෙනා කෙනාට සාපේක්ෂව පංච උපාදානස්කන්ධේ කාටත් එකහ සමානයි. අන්න ඒකයින ඔය බික්කවේ මග්ගෝ සත්‍යානං විසුද්ධිය එකම මාර්ගයයි. මේ ලෝකයේ හටගන්නේ හැමෝටම පංච උපාදානස්කන්ධය හේතු කරගෙන. දැන් අපි කරන්න ඕන අපිට හම්බෙච්ච ලෝකයේ තුල රූපය ඇත්ත බලනවා නාමය ඇත්ත බලලා මේකෙ මිදෙන්නයි තියෙන්නේ. ඉතින් ඒක අපේ මහත්ලාට අයිති. ඉතින් මද දවසේ මේ දේශනාවේ මගේ අභිප්‍රාය ලෝකයේ පුද්ගලිකයි කියලා පෙන්වන්න තමයි මගේ එකම අදහස. ලෝකයේ කෙනෙකුට හම්බෙන ලෝකේ තව කෙනෙකුට හම්බෙලා නැහැ. ඒ නිසා තියෙන ලෝකේ අපි ඉපදුන්නේ නැහැ. ලෝකයේ ආයතන හයෙන් හැදුවේ. වර්තමානයේ මේ ලෝකේ පැවතිලත් නැහැ. ඇහැ හටගෙන නිරුද්ධ වෙනවා, කන හටගෙන නිරුද්ධ වෙනවා. වර්තමානයක පැවතිලා නැහැ මේ ලෝකේ. නේද? කවදා හරි මම මරුණත් ආයතන හය නිරුද්ධ වෙනවනේ. නේද? මරුණොත් නම් ඉතින් ලෝකේ තියෙනවා ඒ නිසා යනවා. පිරිණිය වුණොත් මම දකිනවා මගේ ආයතන හය නැතිවීමෙන් මේ ලෝකේ හදපු ආයතන හයක් නැති වෙලා යනවා. මේ නුවණයි. ඒ ආයතන හය නැති වෙලා ගියාද? ඒ කියන්නේ පංච උපාදානස්කන්ධය නැති වෙලා ගියාද? ඒ ආයතනගේ හේතුඵල න්‍යාය, නාම රූපයන්ගේ හේතුඵල න්‍යාය නැති වෙලා ගියාද? ලෝකේ නැති වෙලා ගියා. හැබැයි මේ නාම රූපයන්ගේ නැතිවීම පිරිනිවෙන්න නම් නාම රූපයන්ගේ ඇත්ත දැකලා නාම රූපයන්ගේ මිදිච්ච කෙනෙක් වෙන්න ඕන. නාම රූප වෙන් කරු ඵලියට එයාට නැවත උප්පත්තියක් තියෙනවා. ඒක නිසා සෝවාන් සකදාගාමි අනාගාමි රහත් කියලා කියනවා. රහත් වෙන්න මේ ජීවිතේ නැවත උප්පත්ති නැති කරන්න විඥානය යමක් ඇත කියන දෘෂ්ටියෙන් දැනගන්න බෑ රූපේවත් නාමේවත්. ඒ දෙකම සංඛාරය හිස් බව අනිමිත්‍ය බව මේ නාම රූප දෙක. මේ නාම රූප දෙක ශුන්්‍යත බව. මේ නාම රූප දෙක අපිට හිත ධර්මයක් බව නෝනින් දැක්කොත් විඥාණයට වැස ගන්න බැරි නිසා විඥානයේ මායාවක් වෙනවා. නැවත උප්පත්තිය නැහැ. විඥානය සංසිඳිලා යනවා. ඕක තමයි වෙන්නේ. ඉතින් රහත් වෙන්න තා මුකුත් කරන්න ඕනේ නැහැ. ඉතින් ඔන්න ඔය විදිහට අපි ටික ටික මේ ලෝකේ සම්මුතියේ ඉඳන් අපි මේක තෝරගත්තොත් තමයි අපිට මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව කියන අලෝභ, අද්වේෂ, මොහ කියන මේ කුසල දහම් වඩා ගන්නට පුළුවන්. මේ කුසල දහම් ඇතිවෙච්ච චිත්තයකටයි මාර්ගය වැටෙන්නේ. ඒක තමයි වෙන්න ඕනේ. ඒ නිසා මට හම්බෙන ලෝකේ නම් තව එයාටත් හම්බෙලා තියෙන කියන අදහසින් ඉඳගෙන මම ලෝකේ පාලනය කරන්න යනවනම් මම වැරදි මහත්තයා. ඒකෙන් තව කෙනෙක් පාලනය කරන්න යනවනම් මට වර්ධින්න පුළුවන්. මේ අවබෝධයෙන් පුළුවන් අපිට ලෝකේ කටයුතු කරන්න. මට හම්බෙන ලෝකේ අරට හම්බෙලා නැහැ කියලා ඒක අපිට දකින්න පුළුවන්. ඉතින් මේක අපිට මතු කරගෙන මේ ලෝකය කියන්නේ ඇත්ත වශයෙන්ම කාට පොදු ධර්මයක්ද? එක ඉරද තියෙන එක හඳ තියෙන්නේ නෑ මහත්තයා. 5 දිනක් හිටියොත් ඉරවල් 5ක්. ලෝකේ පුද්ගලිකයි. මට පුද්ගලික ලෝකයේ ඉරක් තියෙනවා හඳක් තියෙනවා මේ ටික තියෙනවා. පින්පව් කියලා දෙකක් තියෙනවා ඔක්කොම තියෙනවා නිවන් දකින මාර්ගයකුත් තියෙනවා මගේ ලෝකේ. හොඳද? දැන් අපි ගත්තොත් ඇමරිකාවේ දෘෂ්ටි සහගත කෙනෙක් එයාගේ ලෝකෙ තුල එයාට ආවෙනිකු ඉරක් තියෙනවා හඳක් තියෙනවා මේ ඔක්කොම තියෙනවා. හැබැයි එයාට නිවන් දකින මාර්ගයක් නැහැ. එයාට කවදාකවත් හම්බෙන්නේ නැහැ. ඒ නිසා සියලු ආගම් මේවා ඔක්කොම පුද්ගලිකයි මාත්‍යා. පුද්ගලික ලෝකයේ තුලට යන්න මේ ආයතන හයි මේ දැන් ලෝකේ හදන්නේ. මේක තෝරගන්න දක්ෂ වුණොත් අපිට පුළුවන් නිවන් දකින්න මාර්ගය මේක. ලෝකයේ පුද්ගලික නිසා අපිට නිවන් දකින්න පුළුවන්. ඒකයි අපිට මේ තුන් ලෝකෙන් මිදෙන්න පුළුවන් මාත්‍යා. ඒකයි ලෝකයේ පුද්ගලික නිසාමයි. ලෝකයේ පුද්ගලික නිසායි අපිට පින් කරන් අපිට දිවි ලෝක යන්න පුළුවන්. දැන් අපි කට්ටියක් දෙන්නේ 3 දෙනෙක් එකතු වෙලා පිනක් කරනවා. නේද?
දැන් අර අනේ පිරිසුතුමා ආරාමයේ පූජා කරනකොට අර බලන් හිටපු කෙනෙක් ඊට වැඩි පිනක් කරගත්තා කියනවානේ. නේද? කොහකට නැති කෙනෙක්. ඇයි? එයාගේ ලෝකයට පුද්ගලිකයි. අනේ පිරිසුතුමාගේ ලෝකේ අනේ පිරිසුතුමා පුද්ගලිකයි. අපි කට්ටියක් මැද්දේ හිටියත් දැන් කවුරුත් බයිනෝ කෙනෙකුට මම මෛත්‍රිය වඩනවා. අන්න මගේ ලෝකයේ පුද්ගලික නිසා මම සුගතිගාමී පැත්තට යනවා. අර බයින එක්කම ඒ අයට සාපේක්ෂව නේද? ඒ අය අකුසල් කරගෙන ඒ අයගේ ලෝකයට යනවා. නිරේ 136ක් වෙලා තියෙන්නේ ලෝකයේ තමන්ගේ ලෝකයේ පුද්ගලික නිසා. පෙරේත ලෝකයේ විවිධාකාරයෙන් බුදුහාමුදුරුවෝ මුගලන් හාමුදුරුවෝ රහතන් වහන්සේලා දේශනා කරලා තියෙන්නේ පෙරේත ලෝකේ මේ පුද්ගලික නිසා. හැමෝම එකම පෙරේත ලෝකෙට යන්නේ නැහැ. පෙරේත ලෝකෙත් චරිත වෙනස්. දුක් වෙනස්. නිරේ දුක් වෙනස්. ලෝකයේ පුද්ගලික නිසා. තිරිසන් අපේ බල්ලෝ ගත්තොත් එක එක හැටතලනේ. කෙනෙක් සැප විඳිනවා, එක බල්ලෙක් මේ දුක් විඳිනවා. ඒ ලෝකයේ ඒ තිරිසන් ලෝකෙත් කෙනා කෙනාට සාපේක්ෂව පුද්ගලික නිසා. මේ හැම ලෝකයක්ම හැම චරිතයක්ම පුද්ගලිකයි. අපි මේක තෝරගත්තොත් ඇත්ත වශයෙන්ම අපි අනුන් කරන වැරදි වලට අහ කරන අය ඔඩොක් විලා ගන්න යන්නේ නැහැ. මගේ ලෝකේ මම පිරිසුදු තියාගන්න උත්සාහවත් වෙනවා. අපිරිසුදු කරගන්න අය ඒ ලෝකයේ අය තම තමන්ගේ ලෝකේ මෙයා උපේක්ෂා වෙනවා එතන. මෙයා ඒව ගණන් ගන්නෑ. යා නෝනින් දැකලා. ඉතින් ඒ නිසා මේ මූලික දේ අපිට ආවොත් ලෝකයේ පුද්ගලික බව අපිට පුළුවන් මේකෙන් ගැලවෙන්න. අකුසල් දහම් වෙන එක ගොඩක් නෙමෙයි නැතිම වෙලා යනවා. අකුසල් දහම්. කුසල දහම් වල දෙනවා ලෝකේ පුද්ගලික නම් ඒකෙන් අපිට නිවන් දකින්න පුළුවන්. දැන් ඔය කුමල බණ හැවුවා. නේද? හැමෝටම සෝවාන් වෙන්න බෑ. හැමෝටම රහත් වෙන්නත් බෑ. ලෝකේ පුද්ගලික නිසා. ඔය නිසා නෙමෙයි අද වර්තමානයේ ශාසනයේ ප්‍රශ්න තියෙන්නේ. ලෝකේ ප්‍රශ්න තියෙන්නේ ලෝකේ පුද්ගලික නිසාද නැත්නම් සමස්තයක් වශයෙන් දකින්න නිසාද? ඔක්කොටම එක බුද්ධ ශාසනයක් හම්බෙලා. බුද්ධ ශාසනයේ තම තමාගේ ලෝකේ හම්බෙන දේ වෙනයි. ක්‍රිස්තියන් කෙනාට යාගේ ලෝකේ හම්බෙලා. බෞද්ධයා කියන කෙනාට යාට බෞද්ධ ලෝකයක් හම්බෙලා. නේද? මුස්ලිම් කෙනාට මුස්ලිම් ලෝකේ හම්බෙලා. බෞද්ධයන් අතරිනුත් ඒ කෙනාට හම්බෙන බෞද්ධ ලෝකේ වෙනයි. කෙනෙක් පින් දහම් කරන බෞද්ධයෝ, කෙනෙක් නිවන් දකින්න උත්සාහවත් වෙන බෞද්ධයෝ ඉන්නවා. ඒ ලෝකවලුත් තම තමන්ට සාපේක්ෂව වෙනස්. ඉතින් ඒ නිසා මේ පුද්ගලික ලෝකේ හඳුනා ගන්න ඒ ලෝකේ අපි ඔක්කොම ඉන්නවා. පුද්ගලික වුණාට ඒ ලෝකේ අපි ඉන්නවා. හැබැයි කෙනා ගැන හිතන විදි වෙනස්. අපේ පුද්ගල ලෝකේ. මං හිතන විදිය මේ කෙනා ගැන මං හිතන විදිය වෙනස්. මහත්යා මේ ඔක්කොම ඉන්නවා. මහත්යා මං ගැන හිතන විදියත් මේ කෙනා ගැන හිතන විදිය මං හිතනවා වගේ නෙමෙයි. වෙනස්. විවිධත්වයක් තියෙනවා. මාත් හිතන හොඳයි කියලා. මහත්යත් හිතන හොඳයි කියලා. ඒ වුණාට මගේ ලෝකේ වෙනයි මහත්යගේ ලෝකේ වෙනයි. සමගාමී සිදුවිල්ලක් තුනක් ලෝකේ පුද්ගලිකයි. මේක හරියට දැක්කොත් අපි ලෝකේ හදන්න යන්නේ නැහැ මහත්ය ලෝකේ. සමස්තයක් පවතින ලෝකේ හදන්න යන්නේ නැහැ. තමන්ගේ ලෝකේ තමන් හදා ගන්නවා. හදාගෙන තමන් යහපත් වෙනවා. මේ මාර්ග චිත්තය ඇති කරගෙන චතුරාර්ය සත්‍ය ඇති කරගෙන නිවන් දකින්න යනවා. ඒ නිසා මේක තෝරගත්ත කෙනෙකුට අනිත් අය බුද්ධ ශාසනය සම්මුතියෙන් ආරක්ෂා කරන්න බලනවා. බුද්ධ ශාසනය සම්මුතියෙන් ආරක්ෂා කරන්න බෑ මහත්තයා. මේක තේරුම් ගැනීමයි බුද්ධ ශාසනය කියන්නේ. ලෝකයේ පුද්ගලික බව. තමන්ගේ හැ උපදින එක පුද්ගලිකයි. හේතු තුනක් නිසා හටගන්නේ. නේද? තවත් කෙනෙක්ගේ හැක් උපදින හේතු තුනක් නිසා තමයි ඒක යාට අයිති එකක්. ඒක අනාත්ම ධර්මයක් අරට අයිති නෑ මේක. අපි නිකන් ඒකට පෙරේතෙක්ගේ හැ උපදින්නේ හේතු තුනක් නිසා. බල්ලගේ හැ උපදින්නේ හේතු තුනක් නිසා. නිරේන නිසතාගේ හැ උපදින්නේ හේතු තුනක් නිසා. දෙවියෙක්ගේ හැ උපදින්නේ හේතු තුනක් නිසා. මේ තිංගන් සංගති පස්සෝ කියන පර්යාය පටිසම්පාදේ වෙනස් වෙන්නේ නෑ. ආයතනයන්ගේ පහළ වීම කාටත් පොදුයි. ඒකයි දිවි ලෝකෙ හිටියත් නිවන් දකින්න පුළුවන්.
ඇහැ උපදින විදිය එකයි. මේ ධර්මය හේතු තුනක් නිසා උපදින ඇහැ කන නාසය ගැන කතා කරනවා. ඒක දෙවියන්ටත් පොදුයි. ඒක මේ මනුස්ස ලෝකේ ඉන්න අපිටත් පොදුයි. ගිහිපින්වතුන්ට පොදුයි, ශ්‍රමණයන්ටත් පොදුයි, බල්ලොන්ටත් පොදුයි, කුරුල්ලන්ටත් පොදුයි. මේ නිරේ ඉන්න සීල සත්‍යයන්ටත් පොදුයි, පෙරේත ලෝකේ ඉන්න සීලයට අසුර ලෝකේ ඉන්නටත් පොදුයි. සියලුම දෙවියන්ට බ්‍රහ්මයන්ට පොදුයි. ඒ ආයතන හයෙන් එකක් උපදිනවා නම් හේතු තුනක් නිසා හටගන්න. ඉතින් අසන්න තලවල ඉන්න අයට බෑ මේ ධර්මයේ තෝරගන්න. ඉතින් මේක අහන්න පුළුවන් ශ්‍රවණයේ තියෙන අයට විතරයි මේක කරන්න පුළුවන්. ඉතින් අපි කාටත් මේ ආයතන හය ගැන පටිච්චසමුපාදය ගැන කතා කරපු න්‍යාය සියලු සත්‍යයන්ට පුද්ගලික ලෝකෙ තුල තමා තුල පවතිනවා. ඒ අනුව සත්‍ය පුද්ගලෙක් නොවන මේ හේතුඵල න්‍යාය සංසාර චක්‍රය මේ සියලු සත්‍ය ළඟ සිදු වෙනවා. මේ සත්‍ය පුද්ගලෙක් නොවන සංසාර චක්‍රය අද අපි සත්‍ය පුද්ගලෙක් කරගෙන. ඔකට අපේ අම්මා මැරලා ගියා. අපේ අම්මා තමයි පින් කරගත්තේ. අම්මා කියලා කෙනෙක් පින් කළා නෑ. ඇහැ හේතු ප්‍රත්‍යයයි. කනනාසී දිව ශරීරය මනස. මේ ආයතන හේතු ප්‍රත්‍යය නම් ඒ හේතු නිසා හටගත්ත ධර්මයක්. ඒ නිසා ඒකට කියනවා අනාත්ම ධර්මයක් කියලා. කාටවත් අයිති නෑ පින. අනාත්ම. අපි මේ කාටවත් අයිති නැති අනාත්ම වූ පින, අනාත්ම වූ භව අපි ආත්ම කරගෙන භුක්ති විඳිනවා. ඒක තමයි අපේ ළඟ තියෙන දෘෂ්ටි සහගත බව. ඒ නිසා පින්පව් අනාත්මකම් සීවලි හාමුදුරුවෝ දන් දීපු එක ඒ නිසා මේ ලැබීම අතින් අග්‍රස්ථානයේ තියෙනවා. අපිත් ඒක පුද්ගලස්තින් පනවනවා. බලන්න අපේ දෘෂ්ටිය කොච්චර තියෙනවද කියලා. ඒක අනාත්ම හේතුඵල න්‍යායක එතන තියෙන්නේ. සීවලි හාමුදුරුවන්ට අපි එහෙම මේ සත්‍ය පුද්ගල ආත්ම දෘෂ්ටියෙන් පනවන්න බෑ. අද අපි සත්‍ය පුද්ගල ආත්ම දෘෂ්ටියෙන් සීවලි මහරහතන් වහන්සේට ඒ පින පනවලා. අඟුලිමාලට ඒ පව පනවලා. ලෝසක තෙරුන් වහන්සේට ඒ පව පනවලා පුද්ගලත්වයෙන්. මේක පුද්ගලික ධර්මයක් නෙමෙයි, ආත්ම ධර්මයක් නෙමෙයි මේක. අනාත්ම ධර්මයක්. හේතු ප්‍රත්‍ය ධර්මයක්. දැන් අපේ නෝනායි රූපේ හටගන්නේ ආහාර ප්‍රත්‍යෙන් නම්. ওই රූපේ නෝනට අයිතිද? නෑනේ. ඔය නෝනායි රූපේ පවතින පෙර පින් නිසාද? නෑ. පෙර පින් කළා නම් තිබුණට වැඩක් නෑ. නෝනා කන්න ඕනේ බොන්න ඕන. එන ආහාර ප්‍රත්‍ය මේ රූපේ හටගන්නේ. මට අයිති එකක් නෙමෙයි. ආහාර නැතුණු නැතිලා යනවා. හදිසියේ කොහරි ගමනක් ගිහලා කොහරි විනෝද ගමනක් ගිහලා මං කැලේක අතරවම් වෙනවා. වතුරක් නැහැ, කන්නක් නැහැ, දින 7ක්. මම මැරෙලා යනවා කැලේ. ඇයි? මගේ පෙර පිනක් තියෙනවා නම් මං පින නිසා කැලේ ජීවත් වෙනවද? නෑ. මේ රූපේ හටගන්නේ හේතු ප්‍රත්‍ය ධර්මයකින්. ඉතින් මේක තෝරගෙන අපි මේ ලෝකයේ පුද්ගලිකයි නෝනා. ඔයනෝක හොඳට තෝරගෙන ගත්තොත් ඔය දරුවෝ උනත් පාලනය කරන්න ලේසි වෙනවා. අපේ නෝනලාට අකුසල් නොවි දරුවෝ පාලනය කරાવી. ඒක තේරුම් ගන්න පාලනය කරනවා. සරකවන්නොත් සරකන්න හැබැයි ඒක තේරුම් අරගෙන නුවණයි අපිට ලෝකයේ ගැන, තමන් ගැන නුවණ ස්වභාවය ඇති වෙලා. ඔන්නෝක තෝරගත්තොත් අපිට මේ අකුසලයක් මේ විනත් මේ ඔක්කොම පුද්ගලික ධර්ම කියලා දකින්න. මේ ලෝකෙ තුල අනිත්‍ය වෙන, දුක් වෙන, අනාත්ම වෙන ධර්මයක්. මෙහෙම කල්පනා කරන නෝන්ලට ගොඩාක් නුවණ ඒවි. ඒ හැම එකම මට දෙන්න බෑ. ඒ නිසා වචනෙට ගේන්න පුළුවන් ප්‍රමාණයක් ඉතින් මම උත්සාහවත් වෙලා වචනෙට ගේනවා. මේක දැක ගැනීම නෝන්ලට අයිති වැඩක්. මහත්ලට අයිති වැඩක්. මේ මුලාව කඩන්න Taman තුල තියෙන මෙතන තෝරගන්න මාන්නි දුක්ඛ සමුදය නිරෝධයත් මාර්ගය බඹයක් වෙන සිවුරු තුලින් පනවව දාන්න. මාන්නි මේ අනන්ත විශ්වයම ඔබ තුලයි පවතින්නේ කියනකොටයි. ලෝකේ පුද්ගලිකයි. මට හම්බෙන ලෝකේ තව කෙනෙකුට හම්බෙලා නැහැ. ඒකනේ එක එක විද්‍යාඥයෝ මේ ලෝකේ පහළ වෙන්නේ. වරින් වර එදා ඉඳන් ලෝකේ පුද්ගලික නිසා හැමෝටම හම්බෙන්නේ නැහැ.
මේ පුද්ගලික ලෝකයේ මහත්යා ඔක්කොටම හම්බෙන ඒකායන මාර්ගය පංච උපාදාන ස්කන්ධය ඇත්ත බැලීම පමණයි. එනිසා නාම රූප වෙන් කරගන්න තණ්හා මාන දිට්ඨි දුරු වේවි. අපිට පුළුවන් මේ නාම රූපයන්ගේ ඇත්ත බලලා සසරෙන් මිදෙන්න. ඒවට බඳ දහම් කතා කරලා තියෙනවා.